right සුබ දවසක් දුවල පුතාලට අපි කතා කරමු අද ඒකතල බල පද්ධති පාඩමේ 48 වෙනි ගාන. ඒතර 48 වෙනි ගානේ තියෙන ෂඩාශ්‍ර ගානක්. මේක කියනවා කැපිටල් A B C D E F යනු පාදයක දිග සිම්පල් A වන සවිධි ෂඩාශ්‍රයක්. එහෙනම් මම මේ වගේ ෂඩාශ්‍රයක් අඳින්නම්. right මෙන්න ෂඩාශ්‍රය. මේක A B C D E F right එහෙනම් ඔන්න කැපිටල් A B C D E F A B C D E F යනු පාදයක දිග සිම්පල් A. මේ හැම පාදයකම දිග සිම්පල් A. මම මේ පාදයට විතරක් සිම්පල් A මාක් කරන්නම්. හැම පාදයකම දිග සමානයි සිම්පල් A වන සවිධි ෂඩාශ්‍රයකි. එහි කැපිටල් AB දිගේ AB කියන්නේ මෙන්න මේක දිගේ AB දිශාවට AB දිගේ AB දිශාවට කියන්නේ A වලින් ඉඳන් B පැත්තට විශාලත්වය P වන බලයක් ක්‍රියා කරන අතර අන්න විශාලත්වය P වන බලයක් ක්‍රියාත්මක වෙනවා. කරන අතර CBA අතට CBA අතර කියන්නේ මෙන්න මේ අතර. ඒ කියන්නේ දක්ෂිනාවර්තව නේ. මේක දක්ෂිනාවර්තව. CBA කියන්නේ CBA දක්ෂිනාවර්තව මෙහෙම. මෙන්න මේ දක්ෂිනාවර්තව තියනවලු ගූර්ණය 2 මූල 3යි PA 2 මූල 3යි PA වන යුග්මයක්ද තිබේ. right එහෙනම් මේ බල පද්ධතිය තියෙනවා AB දිගේ යන P බලයකුයි තවත් දක්ෂිනාවර්තව 2 මූල 3යි PA ගූර්ණයකුත් තියෙනවා. ගූර්ණයක් තියෙන යුග්මයක්ද තියෙනවා. අපෙන් අහනවා මෙම පද්ධතිය තනි බලයකට පමණක් පූර්ණණය කරන්න. මේකේ තියෙන තනි බලයක් නෙවෙයි බලයකුයි යුග්මකුයි දෙකක් තියෙනවා. මේ බලයකුයි යුග්මකුයි දෙකක් තියෙන එක අපි මේක තනි බලයක් බවට පත් කරන්න ඕන. right බලයකුයි යුග්මකුයි දෙකක් තියෙන එක තනි බලයක් බවට පත් කරන්න ඕන. right එහෙනම් වීඩියෝ එක නතර කරලා මුලින්ම ගාන ලියා ගන්න. ඒ තනි බලයකට පමණක් ඌර්ණණය කරනවා කියන්නේ තනි බලයකට පමණක් සමාන කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ එම තනි බලය ක්‍රියා රේඛාවේ පිහිටුම අහනවා. right එහෙනම් වීඩියෝ එක නතර කරලා ගාන ලියා ගමු මුලින්. හරි දැන් අපි යමු එහෙනම් ගාන හදන්න. right මම දැන් මෙන්න මේ බල පද්ධතියේ තනි බලයක් විතරක් නෙවෙයි තියෙන්නේ තනි බලයට අමතරව තවත් යුග්මකුත් තියෙනවා. එහෙනම් අපිට කියන්නේ මේ තනි බලයයි යුග්මයයි කියන මුළු කොටසම තනි බලයක් බවට පත් කරන්න ඕන. හරි. එහෙනම් මම යම් කිසි තැනකට මේ වගේ තැනකට කියලා හිතන්න. මම මේක යා කරලා මෙන්න මේ තනි බලය සහ යුග්මය තනි බලයක් බවට පත් කරනකොට ඒ තනි බලයේ විශාලත්වය දිශාවයි වෙනස් වෙන්නේ නැහැ. ඒ තනි බලයේ විශාලත්වයත් පීම තමයි අපි කලින් කතා කරා. ඒ තනි බලයේ දිශාවත් මේ දකුණු පැත්තටම තමයි. right? ඒ කියන්නේ මේ AB ට සමාන්තරව තමයි තියෙන්නේ. එහෙනම් මේ තනි බලයකුයි යුග්මකුයි මේක හොඳට තේරුම් ගමු. තනි බලයකුයි යුග්මකුයි තනි බලයක් බවට විතරක් පත් කරන්න පුළුවන්. එහෙම කරද්දී ඒ තනි බලයේ විශාලත්වයයි දිශාවයි මෙන්න මේකට සමානයි. මෙතන තියෙන බලයේ විශාලත්වයම තමයි මේ දෙකෙන්ම එන තනි බලයේ විශාලත්වය වෙන්නේ. මෙන්න මේ P ගේ දිශාවම තමයි මේ දෙකෙන්ම එන තනි බලයේ දිශාව වෙන්නේ. ක්‍රියා රේඛාව විතරක් වෙනස් වෙනවා. හරි. එහෙනම් අපිට යන තැන දන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ යන තැන මම මෙන්න මෙහෙම රේඛාවක් ගහලා අපිට කැමති නම් මේ රේඛාවේ මේ හරියෙන් PP දෙපැත්තට දාන්නත් පුළුවන්. මේ හරියෙන් දෙපැත්තට දාන්නත් පුළුවන්. මේ හරියෙන් දෙපැත්තට දාන්නත් පුළුවන්. right හැබැයි පල්ලෙහායින් දාන්න බෑ. හේතුව තමයි ඔන්න මම බලා ගන්න. දැන් මේ හරියෙන් දාන්නත් පුළුවන්. මේ E සහ A අතර තියෙන ඕනම ලක්ෂයකින් P දකුණු පැත්තටයි P වම් පැත්තටයි දාන්න පුළුවන්. නමුත් මම ඒක දාන්න යන්නේ නැත්නම් මෙතන
මේ හරියෙන් ඇඳම රූප නිකන් අපැහැදිලි වගේ නිසා එළියෙන් දැම්මම ලේසි. හොඳට පැහැදිලි. මේ ඊ වලින් දාන්න බෑ. ඊ වලින් දාන්න බැරි හේතුව ඊ කියන්නේ විශේෂ ලක්ෂයක්. විශේෂ ලක්ෂයකින් එතනින්ම යනවද කියලා හරියට අපි දන්නේ නැහැ. මේ දෙකේ තනි බලය මේ දෙකම තනි බලයකට තුල්ල කරාම ඒක ඊ හරහාම යනවා කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා ඊ හරහා p එකක් මේ පැත්තට දාන්න බෑ. ඒ හරහා දාන්නත් බෑ. හරියට මෙන්න මේකේ මැදින් දාන්නත් බෑ. එහෙම නැති මෙතනත් නෙවෙයි මෙන්න මේ දෙක අතර තැනක් දාන්න පුළුවන්. හැබැයි ඒක හරියට මෙන්න මෙතනින් යන්න දාන්නත් බෑ. ඒ විශේෂ තැන්නේ. විශේෂ තැන් නැතුව සාධාරණ තැනක් දාන්න පුළුවන්. මෙතනින් මේ පැත්තේ දාන්නත් පුළුවන්. මෙතනින් පල්ලෙහා දාන්නත් පුළුවන්. right. ඒක නිසා මම මේ හරිය දාන්න යන්නේ නැහැ. මේ හරිය දැම්මම රූපය අපහැදිලි වෙන නිසා මේ එළියෙන් දානවා. එහෙනම් මෙන්න මේ තනි බලයයි මේ බල යුක්මයයි තනි බලයකට තුල්ල වෙනවා. ඒ තනි බලය මං හිතනම් මෙතනින් යනවා කියලා. මම මේක h කියලා ගන්නම් මේ ලක්ෂය. right. එහෙනම් එතනින් යනවා කියලා හිතනවා. එහෙනම් p එක තියෙන මේ පැත්තට නම් ඒ පැත්තට p එකයි මේ පැත්තට p එකයි දාන්න ඕන. මට මෙන්න මේ තනි බලයයි මේ යුක්මයයි තනි බලයකට තුල්ල වෙනවා. ඒ තනි බලය මෙතනින් නම් යන්නේ එතෙන්ට ගිහින් p එකක් මේ පැත්තටත් p එකක් මේ පැත්තටත් දැම්මා. හරි. දැන් මොකද වෙන්නේ? මේ p ට මේ p කැපිලා මුකුත් දැම්මේ නැහැ වගේ තමයි. මම මේ අතින් දැම්මට ඒක දැම්මේ නැහැ වගේ තමයි. දැන් මේ කලින් තිබිච්ච මේ දෙකයි දැන් තියෙන මේ දෙකයි මෙතන දෙකයි හතරයි සමානයි. මොකද මේ දෙක මං අතින් දැම්මට මේ දෙක කැපිලා ගිහිල්ලා මුකුත් දැම්මේ නැහැ වගේ තමයි. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. right. මම නැවතත් රූපයක් අඳිනවා. මෙන්න සඩාශ්‍රය මම නැවතත් ඇඳා. මෙතන A, මේක B, මේක C, D, E, F. right. එහෙනම් මෙන්න මෙතන මේ තියෙන P, මෙතන තියෙන P එකතු වෙලා යුක්මයක් හදනවා වාමාවර්තව. මේ P සහ මේ P එකතු වෙලා බල යුක්මයක් හදනවා. මොකද මේ P සහ මේ P විශාලත්ව සමානයි, දිශා ප්‍රතිවිරුද්ධයි, ඒක රේඛීය නැහැ. එහෙනම් මේ P එකතු වෙලා හැදෙනවා වාමාවර්ත යුක්මයක්. ඇයි වාමාවර්තව කිව්වේ? මේක ඊතලේ මෙහෙම ගිහිල්ලා මේකේ ඊතලේ මෙහෙම ගිහින් තියෙන්නේ. ඒක නිසා වාමාවර්ත යුක්මයක් තමයි එතනින් හැදෙන්නේ. එතකොට අන්න ඒ කියන වාමාවර්ත යුක්මේ right මේ p සහ මෙතන p ගෙන් හැදෙන්නේ වාමාවර්ත යුක්මයක් නිසා ඒ වාමාවර්ත යුක්මේ ගූර්ණය ගන්න පුළුවන් එක බලයක විශාලත්වයේ p වැඩි කරමු බල දෙක අතර ලම්බ දුරෙන්. මේ බල දෙක අතර ලම්බ දුර කියන්නේ AH කියන දුර. AH ගෙන් ගුණ කරමු. right. මෙතන A නම් මෙතන H නම් මේ ලම්බ දුර AH. හරි. දැන් මෙන්න මේ P සහ මේ P ගෙන් හැදිච්ච බල යුග්මය තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තව යුග්මයක් තමයි දක්ෂිනාවර්ත යුග්මයක්. ඒක අපිට කලින් දුන්න දක්ෂිනාවර්ත යුග්මයක්. ඒක 2 මූල 3යි PA. ඒක 2 මූල 3යි PA. එහෙනම් මේක අපිට කලින් දීපු යුග්මය මම මෙතන අතින් දැම්මොත් P එකක් මෙහාටයි P එකක් මෙහාටයි ඇත්තටම මුකුත් දැම්මේ නෑ වගේ. එතකොට මේ P සහ මේ P එකතු වෙලා යුග්මයක් හැදෙනවා. යුග්මයට සම්ප්‍රයුක්තයක් නෑ, තියෙන ගූර්ණයක් විතරයි. එහෙනම් මේ යුග්ම වෙනුවට ගූර්ණය දාන්න පුළුවන්. මේ යුග්ම වෙනුවට ගූර්ණය දාන්න පුළුවන්. එතකොට මෙතනින් ගූර්ණය හැදෙන්න වාමාවර්තව එක බලයක විශාලත්වයේ P බල දෙක අතර ලම්බ දුර AH කින් ගුණ කරාම මේ යුග්මයේ ගූර්ණය ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ යුග්මය දැම්ම මෙතනින් හැදිච්ච යුග්මයක් දැම්මා. මෙන්න මේ P ඉතුරු වෙනවා. මෙන්න මේ H ලක්ෂයේ තියෙන මෙන්න මේ යා කරපු මෙන්න මෙතන H තුල ක්‍රියාත්මක වෙච්ච මෙන්න මේ P බලය ඉතුරු වෙනවා. මෙන්න මේ P බලය ඉතුරු වෙනවා. හරි. මේ P බලය ඉතුරුනා මේ P සහ මේ P එකතු වෙලා වාමාවර්ත යුග්මයක් හටගත්තා. මෙතන දක්ෂිනාවර්ත යුග්මයක් කලින් තිබ්බා. දැන් තාමත් මේක තනි බලයකට තුල්ල නැහැ. තනි බලයක් විතරක් නම් තියෙන්න ඕන. මෙතන යුග්ම තියෙන්න බෑ. right. එහෙනම් මෙතන යුග්ම බිඳුවක් වෙන්න ඕන. මෙතන යුග්ම බිඳුවක් වෙන්න නම් මේ වාමාවර්ත යුග්මයයි දක්ෂිනාවර්ත යුග්මයයි සමාන වෙන්න ඕන. මොකද වාමාවර්ත යුග්මයයි දක්ෂිනාවර්ත යුග්මයයි සමාන වුණොත් මේක දිශා දෙකකරනේ. මේක වාමාවර්ත මේක දක්ෂිනාවර්ත. ඒතර වාමාවර්ත යුග්මයයි දක්ෂිනාවර්ත යුග්මයයි සමාන වුණොත් ඒ දෙක කැපිලා ගිහිල්ලා යුග්මයක් නැති වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන්
තනි බලයකට පමණක් තනි බලයකට පමණක් තුල්්‍ය වීමට නම් වෙන්න ඕන මොකක්ද? මෙන්න මේ වාමාවර්ති යුග්මය p වරක් h සමාන වෙන්න ඕන දක්ෂිණාවර්ති යුග්මය 2 මූල 3යි p8. එතකොට වාමාවර්ති යුග්මයයි දක්ෂිණාවර්ති යුග්මයයි සමාන වුණොත් ඒ දෙක කැපිලා ගිහිල්ලා මෙන්න මේ p බලය විතරක් ඉතුරු වෙනවා. හරි, දැන් මේ p ට මේ p කපලා දැම්මොත් මෙතන ah සමාන වෙනවා 2 මූල 3යි p කැපුණනේ සිම්පල් a ට. එහෙනම් මෙන්න මෙතන ඉඳන් 2 මූල 3යි ඒ දුරකින් තමයි මෙන්න මේ h ලක්ෂය තියෙන්නේ. ah දිග මේ ah දිග 2 මූල 3යි. දැන් අපිට ගැටලුවක් තියෙනවා 2 මූල 3යි කියන්නේ මේ ගානක් දන්නෙත් නැහැ, ඊට අඩුත් දන්නෙත් නැහැ, ඊට ලොකුත් දන්නෙත් නැහැ. මෙන්න මේ දිග චෙක් කරොත් කීයද මේ දිග? මේ පාදයක දිග සිම්පල් a කියලා අපිට දීලා තියෙනවා. මම පොඩි කඩේරක් ගහුවොත් මේක 60යි. මෙතනත් 60යි. එහෙනම් මේ පාදයේ දිගත් සිම්පල් a. රයිට්. මේ දිග සිම්පල් a නම් මෙතන 60 නම් මෙතන a sin 60යි. මෙතන සිම්පල් a නම් මෙතන 60 නම් මෙතන a sin 60යි. මේ දිග a sin 60යි, මෙතන a දිග a sin 60යි. මේ මුළු දිගම 2a sin 60යි. එහෙනම් මේ AE දිග චෙක් කරොත් AE දිග 2a sin 60යි. එහෙනම් මේක 2a sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. 2ට 2 කැපුණොත් මූල 3යි a. right. එහෙනම් මෙන්න මේ දිග මූල 3යි a. මෙතනින් ආවේ 2යි මූල 3යි a. ඒ කියන්නේ හරියට මේ දිග වගේ දෙගුණයක්. මේ දිග වගේ දෙගුණයක් කියන්නේ මේ වගේම දිගක් තව මෙතනින් ගියාම තමයි ඔන්න තනි බලය තියෙන්නේ. right. එහෙනම් මෙතන 2යි මූල 3යි a කියන්නේ මේ දිග 2යි මූල 3යි a. මේක මූල 3යි a කියන්නේ මේ දිග තමයි මූල 3යි a. එහෙනම් මේක මූල 3යි a නම් මේක 2යි මූල 3යි a නම් මේක මූල 3යි a තවත් මේ දිග මූල 3යි a වෙන්න ඕන. එහෙනම් අපිට සම්ප්‍රයුක්තය යන්නේ මෙන්න මෙතන ඉඳන් තවත් මූල 3යි a දිගකින් තමයි සම්ප්‍රයුක්තය යන්නේ. ඒ තනි බලය යන්නේ. එහෙනම් අපිට මේ විදිහට ලියන්න පුළුවන් තනි බලය මේ AE නේ දික්කල AE මත තනි බලය දික්කල AE මත තනි බලය දික්කල AE මත මේක දික් කරන්න වෙනවනේ මොකද මේ දිග මූල 3යි a මේ දිග 2යි මූල 3යි a ආව. ඒතකොට දික් කරන්න වෙනවා. තනි බලය දික්කල AE මත a සිට කියලා කිව්වත් කමක් නැහැ. a සිට a වලින් ධම්ම ගත්තොත් a සිට 2යි මූල 3යි සිම්පල් a දුරකින් ක්‍රියා කරයි. හරි. එහෙනම් මෙන්න බලන්න මෙතන තිබිච්ච තනි බලය විශාලත්වය වෙනස් වුන්නේ නැහැ. මෙතන තිබ්බ තනි බලයයි යුක්මයයි දෙකක්. මේ තනි බලයයි යුක්මයයි දෙකක් තනි බලයකට විතරක් තුල්ල කරා. දැන් මේ දෙක කැපිලා ගිහිල්ලා මෙතනින් මුකුත් ඉතුරු වෙන්නේ නැහැනේ. අපි අවසානටම ඇඳතින් මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ මේක. මෙන්න මේ හරියෙන් p එකක් යනවා එච්චරයි. right. මේ දිග හරියටම මූල 3යි a. right. ඔන්නෝම තමයි සිද්ධ වෙන්නේ මෙතන h තියෙන මෙතන e a b c d e f. ඔහොමයි සිද්ධ වෙන්නේ. එහෙනම් හරියට මෙන්න මේ දිග මූල 3යි a දුකකින් යන්නේ. හරි. එහෙනම් මෙතන තනි බලයයි යුක්මය දෙකක් තිබ්බට මේක සමාන වෙලා තියෙනවා මෙන්න මේ තනි බලයට. එතකොට මෙතන තිබිච්ච මේ බලයේ විශාලත්වයම තමයි මේක. වෙනස් වෙන්නේ. මෙතන තිබිච්ච දිශාව දකුණු පැත්තට මෙතන තිබිච්ච දිශාවත් දකුණු පැත්තට වෙනස් වෙන්නේත් නැහැ. විශාලත්වයත් වෙනස් වෙන්නේ නැහැ, දිශාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ක්‍රියා රේඛාව වෙනස් වුණා. ක්‍රියා රේඛාව වෙනස් වුණේ මෙන්න මේ යුග්මය නිසා. මෙයා නිසා ක්‍රියා රේඛාව වෙනස් වුණා. එහෙනම් හොඳට මතක තියාගන්න තනි බලයකුයි යුග්මයකුයි එකතු වෙලා තනි බලයකට සමාන කරන්න පුළුවන්. හැබැයි එතකොට මේ බලයේ විශාලත්වයයි දිශාවයි වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියා රේඛාව වෙනස් වෙනවා. මේ ආ යන්නේ මෙතනින් අර එක යන්නේ මෙන්න මෙතනින්. මේ හරියෙන් යන්නේ. හරි. ඔන්න එහෙනම් අපි 48 වෙනි ගාන හදලා තියෙනවා. එහෙනම් අපි ලියන්න ඕන මෙන්න මේ තනි බලය මේ දෙක එකතු වෙලා තනි බලයක් හැදෙනවා. අන්නේ තනි බලය දික්කලේයි මත මේක දික් කරන්න වෙනවා. මේක දික් කරන්න වෙනවා. දික්කලේයි මත a සිට ගත්තොත් a වලින් ධම්ම 2යි මූල 3 a දුරකින් ක්‍රියා කරයි. නැත්නම් මේක ලියන්න පුළුවන් තනි බලය දික්කලේයි මත e සිට
ඊ සිට කියලා ලියන්න පුළුවන්. මේ දික්කලේ ඊ මත ඊ වලින් දන්නම් ඊ සිට මූල 3යි ඒ දුරකින් ක්‍රියා කරයි කියලා කිව්වත් කමක් නැහැ. දෙකම එකයි. මේ දෙකම එකයි. රයිට් ඔන්න එන අපි 48 වෙනි ගාන විසඳගත්තා. හැබැයි මේක හොඳට තේරුම් ගන්න. මම මෙතෙන්ට ගිහිල්ලා PP එකක් මෙහාට දැම්මට මේ බලයට පල්ලෙහින් දාන්න බෑ. හේතුව මොකද්ද? මේ බලයට පල්ලෙහින් දාන්න බැරි හේතුව අන්න මම නැවත කියලා දෙන්න. මෙතන බලයක් තිබ්බ මෙහෙම දක්ෂිනාවර්ත යුග්මයක් තිබ්බ 2යි මූල 3යි PA වෙච්ච. right. එහෙනම් මෙන්න මෙතන තිබිච්ච P බලය තනි බලයකට තුල්ලයිනේ. මේ P බලයයි මේ යුග්මය තනි බලයකට තුල්ලයි. මට බෑ මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා P එකක් මෙහාටයි P එකක් මෙහාටයි දාන්න. හේතුව එතකොට මේ P ගෙනුයි මේ P ගෙනුයි හැදෙන යුග්මයක්. හැබැයි ඒ P ගෙනුයි මේ P ගෙනුයි හැදෙන යුග්මය දක්ෂිනාවර්තයි. එතකොට ඒ යුග්මයක් දක්ෂිනාවර්තයි මෙතන තියෙන යුග්මයක් දක්ෂිනාවර්තයි. එතකොට මේ දෙකම දක්ෂිනාවර්ත නිසා කැපෙන්න විදියක් නැහැ. එතකොට යුග්මයක් නැති වෙන්න විදියක් නැහැ. අපිට කියන්නේ අවසානයේදී යුග්මයක් නැති වෙන්න ඕන. තනි බලයක් විතරයි තියෙන්න ඕන. එතකොට මේ දක්ෂිනාවර්ත යුග්මේ නැති වෙන්න නම් වාමාවර්ත යුග්මයක් හදලා කපලා දාන්න ඕන. හැබැයි මෙහෙම ඇන්දොති මේ P බලය මේ වගේ තැනකට අරන් ගියොත් මේ P බලයෙන් පල්ලෙහා මට්ටමට අරන් ගියොත් P එකක් මෙහාටයි P එකක් මෙහාට දැම්මම මේ දෙකෙන් තමයි යුග්මය හැදෙන්නේ. එතනින් හැදෙන්නේ දක්ෂිනාවර්ත යුග්මයක්. ඒතොර ඒ දක්ෂිනාවර්ත යුග්මයයි මේ දක්ෂිනාවර්ත යුග්මයයි එකතු වෙනවා මිසක් කැපිලා යන්නේ නැහැ. ඒතොර යුග්මයක් නැති කරන්න බෑ අපට. ඒක නිසා මේ බලය පල්ලෙහාට අරන් යන්න බෑ. මොකද පල්ලෙහාට අරන් ගියොත් මේ යුග්මය කපලා දාන්න වාමාවර්ත යුග්මයක් හදාගන්න බෑ. මෙතනින් උඩහට තමයි අරන් යන්න වෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි 48 වෙනි ගාන හදලා ඉවරයි. අපි 49 වෙනි ගානට යමු. 49 වෙනි ගානේ තියෙන ෂඩාශ්‍ර ගැටලුවක්. දැන් අපි කලින් ගණන් වල 49 නෙවෙයි 48 නෙවෙයි 48ට කලින් තිබිච්ච ගණන් වල තිබ්බේ බල ටිකක් දීලා ඒවයි සම්ප්‍රයුක්තේ යන තැන් ඒ ගැන විතරයි කතා කරේ. බල ටිකක් විතරයි තිබ්බේ. නමුත් මේ බල පද්ධතියේ බල වලට අමතරව තව යුක්මකුත් තියෙනවා. right? බල වලට අමතරව තව යුක්මකුත් තියෙනවා. දැන් කලින් ගණන් වල එහෙම තිබ්බේ නෑ. බල විතරයි තිබ්බේ. මේ ගාන එහෙම නෑ. බල වලට අමතරව තවත් මේ බල පද්ධතියේ යුක්මකුත් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට ගැටලු විසඳන ආකාරය දැන් අපි බලමු. right? එහෙනම් අපි මුලින්ම රූපය අඳිමු. capital A B C D E F කියන්නේ ෂඩාශ්‍රයක්ලු. right? මම අන්න ෂඩාශ්‍රයක් අඳිනවා. එහෙනම් A B C D E F ෂඩාශ්‍රයක් අඳිනවා. මේක A B C D E F. right? capital A B C D E F යන පාදයක දිග 2යි සිම්පල් A. මේ හැම පාදයකම දිග 2යි සිම්පල් A. හැම පාදයකම දිග 2යි සිම්පල් A. වන සවිධි ෂඩාශ්‍රයකි. හරි. ඒ පෙළිය හරි. එහි A B B C C D මෙන්න මේ දිශාවලට ඔස්සේ අක්ෂර පිළිවෙලින් දැක්වෙන දිශාවලට පිළිවෙලින් මෙන්න මෙහෙම කියන බල ක්‍රියාත්මක වෙනවා. හරි. අපිට කියනවා AB දිගේ 4P බලයක්. AB දිගේ 4P බලයක්. BC දිගේ 3P බලයක්. BC දිගේ 3P බලයක්. CD දිගේ 7P. CD දිගේ 7P බලයක්. ED දිගේ 2P. ED කියන්නේ මෙහෙට 2P බලයක්. FE දිගේ FE කියන්නේ මෙහාට P බලයක්. FA දිගේ FA කියන්නේ මෙහාට FA දිගේ 3P බලයක්. ඔන්න බල ටික මාක් කරා. යන බල ක්‍රියා කරයි. ඊට අමතරව දැන් අපි කලින් ගණන් වල තිබ්බේ බල විතරයි. මේ බල ටිකට අමතරව මේ බල පද්ධතියේ තියෙනවා තව යුක්මකුත් තියෙනවා. ඊට අමතරව මේ බල හයට අමතරව ෂඩාශ්‍රයේ තලෙහි බල යුක්මයක්ද ක්‍රියා කරයි. right? කලින් ගණන් වල බල විතරයි තිබ්බේ. දැන් මේක එහෙම නැහැ. මේ බල හයට අමතරව තව තියෙනවලු ෂඩාශ්‍රයේ තලෙහි බල යුක්මයක්ද ක්‍රියා කරයි.
දැන් අපිට දීලා නැහැනේ බල යුක්මය කොහොමද තියෙන්නේ කියලා. right බල යුක්මයක් තියනවලු දැන්. මේ බල 6ට අමතරව තව බල යුක්මයකුත් තියෙනවා. එතකොට මේ බල යුක්මයට අපි දන්නවා සම්ප්‍රයුක්ත බලයක් නැහැ. නමුත් ගූර්ණයක් තියෙනවා. ඒ ගූර්ණය මම හිතන්නම් කැපිටල් G කියලා. කැපිටල් G කියලා හිතන්න. right මේකේ මේ බල 6 මාක් කරා බල 6 විතරක් නෙවෙයිලු තියෙන්නේ යුක්මෙකුත් තියෙනවලු. ඒ යුක්මය කොහොමද අපි පෙන්වන්නේ? යුක්මයට සම්ප්‍රයුක්තයක් නැහැ තියෙන ගූර්ණයක්. අන්නේ යුක්මය තියෙනවයි කියන යුක්මයේ ගූර්ණය මං කැපිටල් G කියලා ගන්නවා. ඒක දැන් අපි දැනගන්න ඕන වාමාවර්තවද යුක්මේ තියෙන දක්ෂිනාවර්තවද. එහෙම දීලා නැහනේ. අපි ඒක හොයන්න ඕනනේ. මේ යුක්මයේ ගූර්ණයේ විශාලත්වය හොයන්නත් ඕන. විශාලත්වය කියන්නේ G නේ. අන්නේ යුක්මයේ ගූර්ණයේ විශාලත්වය හොයන්නත් ඕන. දිශාව හොයන්නත් ඕන. මම ගූර්ණයේ විශාලත්වය හෙව්ව G කියලා හිතුවා. දිශාව මම හිතන්නම් වාමාවර්තව කියලා. right දිශාව මම මාක් කරා වාමාවර්තව. කැමති කෙනෙක්ට ඕක දක්ෂිනාවර්තව දාන්නත් පුළුවන්. මේක වාමාවර්තව නැතුව දක්ෂිනාවර්ත තියෙන්නත් පුළුවන්. දැන් මම වාමාවර්තව ගත්තේ ගාන හැදුනම ඍණාගයක් ආවොත් ඒ ගැන මං ගත්ත පැත්ත වැරදි. අනිත් පැත්තට තියෙන්නේ. ධනාගයක් ආවොත් මං ගත්ත පැත්ත තමයි වාමාවර්තව තමයි තියෙන්නේ. right එහෙනම් ඔන්න මෙන්න බල 6ක් තියෙනවා කිව්ව බල 6 මාක් කරා. බල 6ක් විතරක් නෙවෙයිලු මේ බල පද්ධතිය තියෙන තව යුක්මකුත් තියෙනවලු. යුක්මකට තියෙනවා සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා යුක්මෙට ගූර්ණයක් තමයි තියෙන්නේ. මං හිතුවා ඒ ගූර්ණයේ විශාලත්වය කැපිටල් G ඒකේ දිශාව වාමාවර්තය කියලා හිතුවා. හරි. මේව බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය. මේ බල පද්ධතිය කියන්නේ මේ බල 6යි මේ යුක්මේ ඔක්කොගම සම්ප්‍රයුක්ත බලය. අපි දන්නවා මේ බල 6 විතරක් සම්ප්‍රයුක්ත බලය P නම් right ඔන්න හොඳට තේරුම් ගමු මේ බල 6 සම්ප්‍රයුක්තයේ කැපිටල් R කියලා හිතමු මේ බල 6 සම්ප්‍රයුක්තයේ R නම් AR මේ යුග්මය නිසා විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ දිශාව වෙනස් වෙන්නේ නැහැ මේ යුග්මය නිසා යන තැන වෙනස් වෙනවා දැන් මේ බල 6 විතරක් සම්ප්‍රයුක්තයේ මම හිතුවොත් මෙන්න මේ හරියෙන් ගියා කියලා right මේ බල 6 විතරක් සම්ප්‍රයුක්ත බලය මෙන්න මෙතනින් යනවා මෙහෙම ඒක අපි හිතනම් R කියලා මේ බල 6 සම්ප්‍රයුක්තය විතරයි දැන් තියෙන බල 6 සම්ප්‍රයුක්තය විතරද නැහනේ බල 6 යුග්මෙයි ඔක්කොගම සම්ප්‍රයුක්තය ගන්නකොට එතකොට මේ බල 6 සම්ප්‍රයුක්තයේ විශාලත්වයම තමයි මොකද මං කෝ යුග්මයක් නිසා මේ බල 6 සම්ප්‍රයුක්තයේ විශාලත්වයවත් දිශාවත් වෙනස් වෙන්නේ යන තැන වෙනස් වෙනවා. දැන් කලින් R එක මෙතනින් ගියා නම් දැන් යන්නේ R වෙන තැනකින්. මෙතනින්මද දන්නේ මම නිකන් යන්නේ right. හොඳට තේරුම් ගන්න මේ බල පද්ධතියේ තිබුණේ බල 6 විතරයි නා. මේ බල 6 විතරයි නම් තිබුණේ බල පද්ධතියේ. එතකොට අපි හිතමු සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙම කියලා. විශාලත්වය R දිශාව මේ පැත්තට කියලා හිතමු. මෙතනින් යන්නේ කියලා හිතමු. ඒ බල 6 තිබුණා නම් විතරක්. දැන් බල 6 විතරක් නෙවෙයිනේ තියෙන්නේ. බල 6ට අමතරව යුග්මකුත් තියෙනවා. එතකොට යුග්ම නිසා අර බල 6 තිබිච්ච සම්ප්‍රයුක්තයේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. මේ බල 6ට යුග්මයක් දැම්මත් අර බල 6 සම්ප්‍රයුක්තයේ විශාලත්වයම තමයි. right? මේ බල 6 සම්ප්‍රයුක්තයේ විතරක් R නම් ඒ බල 6ට අමතරව තව යුග්මයක් දැම්ම කියලා අර බල 6 සම්ප්‍රයුක්තයේ R ගේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ විශාලත්වය ඒකමයි. දිශාව වෙනස් වෙන්නේ නැහැ. මේක මේ පැත්ත නම් මේක මේ පැත්තටම තමයි. අර යුග්මයේ දාපයෙන් වෙනස් වුනේ මෙයා ක්‍රියාත්මක වෙච්ච තැන විතරයි. මේ බල 6 සම්ප්‍රයුක්තය R මෙතනින් තිබුණා නම් බල 6 යුග්මෙනු හැදෙන R වෙන තැනකින් යන්නේ. ඒ යන තැන විතරයි වෙනස් වෙන්නේ. R වෙනස් වෙන්නේවත් දිශාව වෙනස් වෙන්නේවත් නැහැ. හරි. ඔන්න එන හොඳට තේරුම් ගන්න මෙන්න බල 6ක් තියෙනවලු බල පද්ධතිය ඒ ටික හරි. බල 6 විතරක් නෙවෙයිලු බල පද්ධතියේ තියෙන්නේ තව යුග්මකුත් තියෙනවලු. ඒතර යුග්මයක් අපි පෙන්වන්නේ ගූර්ණය දාලා. ඒ ගූර්ණයේ විශාලත්වය මම කැපිටල් G කියලා හිතුවා. ඒ යුග්මයේ ගූර්ණය තියෙන වාමාවර්තව කියලා හිතුවා. සමහර වෙලාවට මේක දක්ෂිනාවර්තව තියෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. මට වාමාවර්තව දැම්මත් දක්ෂිනාවර්තව දැම්මත් කිසිම ගැටලුවක් නැහැ. උත්තරේ හරියට මෙනව කොහාට තියෙන්නේ කියලා. හරි. දැන් අපිට කියනවා මෙන්න මේ බල 6යි මේ බල 6යි මේ යුග්මයේ සම්ප්‍රයුක්ත බලය. මේ බල 6 විතරක් නෙවෙයි බල 6 යුග්මයේ ඔක්කොගම සම්ප්‍රයුක්ත බලය යන තැන දීලා. කොහෙද?
මෙම පද්ධතියේ සංප්‍රයුක්ත බලය. මෙම පද්ධතිය කියන්නේ බල 6 යුග්මේ. අන්න මේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය AB හා CD පාදවල. AB හා CD පාදවල කියන්නේ මෙන්න AB පාදය මෙන්න CD පාදය. right? මෙම පද්ධතියේ සංප්‍රයුක්ත බලය. මෙම පද්ධතිය කියන්නේ බල 6යි යුග්මයයි. බල 6 යුග්මේ සංප්‍රයුක්ත බලය AB හා CD. මෙන්න AB මෙන්න CD. AB හා CD පාදවල ඡේදන ලක්ෂ්‍ය හරහා පිහිටයි. මෙන්න AB පාදය මෙන්න CD පාදය. AB පාදයේ CD පාදයේ ඡේදන ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. මෙන්න මෙතනින් සංප්‍රයුක්තය යනවලු. මෙන්න මෙතනින් තමයි ඔය සංප්‍රයුක්තය යනවා කියන්නේ. සංප්‍රයුක්තය. මන් දන්නේ දිශාව මෙතනින් උඩහට යන්නත් පුළුවන්, තිරස්ව දකුණට යන්නත් පුළුවන්, හරියටම කෙලින් උඩහට යන්නත් පුළුවන්, පල්ලෙහාට යන්නත් පුළුවන්, වමට යන්නත් පුළුවන්, මේ පැත්තට යන්නත් පුළුවන්. දන්නේ නැහැ. මම නිකන් දිශාවක් ඇඳා. මේකටම සමාන්තර වෙන්න ඕනේ නැහැ. එහෙම වෙනවද කියලා දන්නේ නැහැ. මම නිකන් මේ ඇඳලා තියෙන රේඛාවක්. මෙතනින් උඩහට ඇඳත්, පල්ලෙහාට ඇඳත්, දකුණට ඇඳත් කමක් නැහැ. කොහාට ඇඳත් කමක් නැහැ. හරි. එහෙනම් මෙන්න මේ බල 6යි මේ යුග්මයයි තමයි පද්ධතිය. මේ බල 6 යුග්මයයි කියන පද්ධතියේ සංප්‍රයුක්ත බලය මෙතනින් යනවලු. මෙතනින් යනවලු. හැබැයි ඒක දිශාවක් දීලා නැහැ. විශාලත්වයක් දීලත් නැහැ සංප්‍රයුක්තයේ. යන තැන කියලා තියෙනවා. යන්නේ මෙතනින්. යන්නේ මෙතනින්. එච්චරයි දීලා තියෙන්නේ. යන තැන කිව්වා ක්‍රියා රේඛාව කියලා තියෙනවා. නමුත් ඒ සංප්‍රයුක්තයේ විශාලත්වය කියලාත් නැහැ. දිශාව කියලාත් නැහැ. මෙතනින් යනවා කියලා විතරක් කියලා. ඒ කියන්නේ ක්‍රියා රේඛාව විතරක් කියලා. හරි. දැන් මේ බල 6 යුග්මේ සංප්‍රයුක්ත නම් අර තියෙන්නේ මේ බල 6 යුග්මයයි සමාන වෙනවා මේ සංප්‍රයුක්ත බලයට. දැන් අපිට මොනවා හරි දෙයක් කරොත් අපිට කරන්න පුළුවන් දේවල් දෙකයිනේ තියෙන්නේ බල විභේදනයයි ගූර්ණයයි. එතකොට යම් දිශාවකට බල විභේදනය කරොත් මේ බල 6ටයි යුග්මෙටයි ඒකෙන් එන ඒක බල විභේදනය සමාන කරන්න පුළුවන් මේ සංප්‍රයුක්ත බලයෙන් බල විභේදනයට. දැන් අපි හිතමු දකුණට බල විභේදනය කරනවා කියලා හිතන්න. මේ බල 6 යුග්මේ දකුණට එන බල විභේදනය සමානයි මේ සංප්‍රයුක්ත බලයෙන් දකුණට එන එකට. හේතුව මේ බල 6යි යුග්මයයි සමාන වෙනවා මේ තනි බලයට. හේතුව තමයි මේ බල 6 යුග්මේ සංප්‍රයුක්ත බලය නම් අර තියෙන්නේ මේ බල 6යි යුග්මයයි කිව්වත් එකයි මේ සංප්‍රයුක්ත බලය කිව්වත් එකයි. මොකද මේ බල 6යි යුග්මයයි සමාන වෙනවා තනිකර මේ සංප්‍රයුක්ත බලයට. ඒකනේ සංප්‍රයුක්ත බලය කියන්නේ. හරි. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ යුග්මේ විශාලත්වයයි ඒක දිශාවයි තමයි අහන්නේ. හරි. එහෙනම් වීඩියෝ එක නතර කරගෙන ගාන ලියාගමු. අපි යමු ගැටලුව විසඳන්න ඊළඟට. රයිට්. වීඩියෝ එක නතර කරන් ගාන ලියා ගන්න. මම මෙතන ලක්ෂ්‍යය හිතා ගන්නම්. මම මෙතන h කියලා දාන්න. මෙතන ලක්ෂ්‍යය. එන අපිට මේ පාඩම් වල කරන්න පුළුවන් දේවල් කරුණු දෙකයි තියෙන්නේ. බල විභේදනය හෝ ගූර්ණය ගැනීම විතරයි. එහෙනම් මේ බල පද්ධතිය කියන්නේ මේ බල 6යි යුග්මයයි සංප්‍රයුක්ත බලය කියන්නේ මේක. එහෙනම් මේ බල 6යි යුග්මයටයි කරන දේම සංප්‍රයුක්තයට කරලා සමාන කරන්න පුළුවන් දෙකම එකයිනේ. එහෙනම් බල විභේදනය කරත් එහෙමයි. යම් දිශාවකට බල විභේදනය කරොත් මේ බල 6ටයි යුග්මයටයි ඒ දිශාවටම බල විභේදනය කරලා සංප්‍රයුක්තයට ඒ දෙක සමාන කරන්න පුළුවන්. ගූර්ණ ගත්තත් එහෙමයි. යම් ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් මේ බල 6 යුග්මයටයි ඒ ගූර්ණය සමාන කරන්න පුළුවන්. එම ලක්ෂය වටාම මේ සංප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයට. මේ අපිට ඉගෙනගෙන තියෙනවා යම් ලක්ෂයක් වටා බල පද්ධතියෙන් එන ගූර්ණයත් එම ලක්ෂය වටාම සංප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයත් සමානයි. මම උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වටා ගූර්ණ ගත්තොත් මෙන්න මේ බල පද්ධතියෙන් එතනින් එන ගූර්ණය සමාන වෙනවා ඒ වටා සංප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයට. රයිට්. එහෙනම් අපි වීඩියෝ එක නතර කරන් ගන්න ලියා ගන්න. රයිට්. මම කරන්නම්. හරි. එහෙනම් අපි දැන් තෝරගන්න ඕන මේක හදන්නේ බල විභේදනයෙන්ද ගූර්ණයෙන්ද කියලා. දැන් බල විභේදනය කරන්න ගියොත් මේ බල පද්ධතිය බල විභේදනය කරන්න පුළුවන් ඕනම දිශාවකට. ඒක ගැටලුවක් නෑ. දැන් මේ සංප්‍රයුක්තයේ බල විභේදනය කරන්න ගියොත් සංප්‍රයුක්තේ එනවා.
දැන් මොකද සංප්‍රයුක්තය දන්නේ නැහැනේ. සංප්‍රයුක්තය දන්නේ නැති නිසා බල විභේදනය කරන්න විදියක් නැහැ. මොකද බල විභේදනය කරනකොට මේ සංප්‍රයුක්තය අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි බල විභේදනය කරන්න යන්නේ නැහැ, ගූර්ණ ගන්න වෙනවා. ඒතර ගූර්ණ ගන්නකොට ගූර්ණ ගන්නත් ඕන සංප්‍රයුක්තේ නැති වෙන්න. මොකද සංප්‍රයුක්තය දන්නේ නැහැ. සංප්‍රයුක්තේ නැති වෙන්න ගූර්ණ ගන්න නම් h වටා තමයි ගූර්ණ ගන්න ඕන. එහෙනම් මම h වටා වාමාවර්තව ගූර්ණය ගත් විට එහෙනම් h වටා බල පද්ධතියෙන් එන ගූර්ණය සමාන කරන්න පුළුවන් h වටා සංප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයට නේ. මෙන්න මේ h වටා මෙන්න මේ කියන බල පද්ධතියෙන් එන ගූර්ණය සමාන වෙනවා h වටා සංප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයට. හරි. අපි මුලින්ම එහෙනම් h වටා බල පද්ධතියෙන් ගූර්ණය ගමු. බල පද්ධතිය කියන්නේ මොනවද? බල 6යි මේ යුග්මයයි නේ. බල 6ෙනුයි යුග්මෙනුයි h වටා එන ගූර්ණය තමයි බල පද්ධතියෙන් h වටා ගූර්ණය. හරි. එහෙනම් මුලින්ම ගමු මෙන්න මේ 4p ගෙන්. මේ 4p ගෙන් h වටා එන්නේ නැහැ. හේතුව මේ 4p h හරහා යනවා. එන්නේ නැහැ. මේ 3p ගෙන් එනවා. රයිට්. මේ 3p ගෙන් එනවා. රයිට්. 4p කියන මේ බලය h වටා ගූර්ණය ගනිද්දි මේක h හරහා යන නිසා h වටා ගූර්ණයක් එන්නේ නැහැ. 3p ගෙන් එනවා h වටා. 3p ගෙන් h වටා එන්නේ මේ h වටා 3p ඊතලයේ මෙහාට දැම්මොත් දක්ෂිනාවර්තයේ යුග්මයක්. දක්ෂිනාවර්ත ගූර්ණයක්. h වටා මේ 3p ගෙන් එන්නේ දක්ෂිනාවර්ත එකක්. අපි ගන්න වාමාවත නිසා ඍණ 3p වැඩි කරන්න වෙනවා ලම්බ දිගෙන්. h වලින් ඉඳන් මේ 3p ට ලම්බකයක් ගැහුවොත් මේ දිග මෙතන කෝණය 60යි. මේ හැම පාදයක්ම 2යි. රයිට්. මේ සම්පාද්‍ය කෝණයක්නේ. එහෙනම් මේ පාදයක් 2යි, මේකත් 2යි, මේකත් 2යි. මේක 2යි. නම් මේක 2යි නම් මෙතන කෝණය 60 නම් මෙන්න මේ ලම්බ දිගෙන 2යි sin 60. නම් මේ 3p ට ලම්බ දිග 2යි sin 60. right. එහෙනම් මෙන්න h වටා මේ 3p ගෙන් එන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. මේක ඊතලයේ උඩහට තියෙන නිසා right. මේක h වටා මේ 3p ගෙන් එන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. අපි ගන්න වාමාවත නිසා ඍණ 3p වැඩි කරන්න වෙනවා ලම්බ දිග. මේක 2යි නම් මේක 60 නම් ලම්බ දිග 2යි sin 60යි. හරි. ඊට පස්සේ දැන් මේ 7p ගෙන් ගමු. 7p ගෙනුත් h වටා එන්නේ නැහැ. මේ 7p h හරහා යනවා. 7p ගෙන් එන්නේ. දැන් 2p ගෙන් ගමු. 2p ගෙන් මේ h වටා එන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. මේක දක්ෂිනාවර්ත. මේ ඊතලෙ මෙහාට කරකවුවොත් දක්ෂිනාවර්ත. අපි ගන්න වාමාවත නිසා ඍණ 2p වැඩි කරන්න වෙනවා ලම්බ දිගේ. එහෙනම් මේ 2p ට ලම්බකයක් ගහන්න වෙන්නේ h වලින් ඉඳන් මෙහෙමයි. මෙහෙමයි. මෙතන කෝණය 60යි. මේ කෝණය 60යි. මේ මුළු දිග 2යි. මොකද මේ පාදයේ දිග a, මේ දිගත් a, මේ මුළු දිග 2යි. මේ දිග 2යි නම් මෙතන 60 නම් මේ ලම්බ දිගෙනවා 2යි sorry. මේ දිග 2යි, මේ දිග 2යි, මේ ඔක්කොම දිග 4යි නේ. පාදයක දිග 2යි නේ. මේ පාදයේ දිගත් 2යි, මේ පාදයේ දිගත් 2යි. එහෙනම් මේ මුළු දිග 4යි. මේ දිග 4යි නම් මේක 60 නම් මේ ලම්බ දිගෙනවා 4යි sin 60. 4යි sin 60. එහෙනම් මෙන්න මේ 2p ට h වලින් ඉඳන් ගැහුවොත් ලම්බකයක් මේ දිග මෙන්න මේ ලම්බ දිග. මේ දිග 4යි නම් මේක 60 නම් මේ ලම්බ දිගෙනවා 4යි sin 60. හරි. ඊට පස්සේ මේ p ගෙන් ගමු. මේ p ගෙන් එන්නේ h වටා මේ උඩහට තියෙන නිසා දක්ෂිනාවර්ත ගූර්ණයක් තමයි එන්නේ. මේක දක්ෂිනාවර්ත ගූර්ණයක් එන්නේ. දැන් අපි ගන්න වාමාවත නිසා ඍණ මේ බලයේ විශාලත්වයේ p වැඩි කරමු ලම්බ දිගේ. එහෙනම් මේ h වලින් ඉඳන් මේ මෙයාට ලම්බකයක් ගැහුවොත් මෙන්න මේ දිග තමයි ලම්බ දිග. මේ දිග. ඒතර මේ දිග අපි කලිනුත් හොයාගත්ත මේක 2යි නම් මෙතන 60 නම් මේක 2යි sin 60යි. මේ දිග එනවා 4යි sin 60ක් නේ. මේ දිග කියන්නේත් දෙකම එකක්. මේක 60යි, මේක 60යි. මේක 2යි නම් මෙතන 60 නම් මේක 2යි sin 60යි. මේ දිග 2යි නම් මෙතන 60 නම් මේකත් 2යි sin 60යි. 2යි sin 60යි, 2යි sin 60යි, 4යි sin 60යි. මේ දිග 4යි sin 60 නම් මේ දිගත් 4යි sin 60යි. මෙතන දිග 2යි sin 60යි. ඒතර මේ මුළු ලම්බ දිග 6යි sin 60යි. 6යි sin 60යි. right. එහෙනම් මේ h වටා p ගෙන් එන දක්ෂිනාවර්ත ගූර්ණයක්
ඒක නිසා ඍණ p වාරයක් ලම්බ දිග මේ දිග 6යි a sin 60යි. හරි දැන් තව එක බලයකින් ගන්න දෙනවා මෙන්න මේ 3යි p එකෙන්. මේ 3යි p ගෙන් h වටා එන 3යි p ඉතලේ මෙහාට තින්නේ. මේකෙන්නේ වාමාවර්ත ගූර්ණයක්. මේ 3යි p එන්නේ පල්ලෙහාට ඉතලේ තියෙන නිසා මේක වාමාවර්ත ගූර්ණයක්. අපි ගන්නෙත් වාමාවර්ත නිසා ධන 3යි p වාරයක් ලම්බ දිග. 3යි p ට ලම්බකයක් ගන්න ඕනේ h වලින් ඉඳන්. 3යි p ට ලම්බකයක් ගන්න මෙහෙම තියාගෙන බෑ මේක දික් කරලා තමයි ගහන්න වෙන්නේ. රයිට් එහෙනම් මේ කෝණය 60යි. මේ මුළු දිග 4යි. මොකද මේ පාදයේ දිග 2යි නම් මේ පාදයේ දිග 2යි නම් මේ 2යි 4යි වෙනවා. මේ මුළු දිග 4යි නම් මෙතන 60 නම් මේ ලම්බ දිග එනවා 4යි sin 60. 4යි sin 60. තාමත් බල පද්ධතියේ ගූර්ණය අරගෙන ඉවර නැහැ. එහෙනම් h වටා බල පද්ධතියේ ගූර්ණය සමාන වෙනවා h වටා සංප්‍රයුක්ත බලයේ ගූර්ණයට. මේ තාම ගන්නේ h වටා බල පද්ධතියෙන් ගූර්ණය. අපි h වටා මෙයාගෙන් ගූර්ණය ගත්තා, මෙයාගෙන් ගූර්ණය ගත්තා, මෙයාගෙන් ගූර්ණය ගත්තා, මේ ටිකෙන් ගූර්ණ ගත්තා. දැන් තාම h වටා බල පද්ධතියෙන් ගූර්ණය ඉවර නැහැ. හේතුව බල6න් විතරයි ගූර්ණය ගත්තේ. බල පද්ධතිය කියන්නේ බල6 විතරක් නෙවෙයි යුග්මකුත් තියෙනවා. රයිට් බල පද්ධතිය කියන්නේ බල6 විතරක් නෙවෙයි යුග්මකුත් තියෙනවා. රයිට් මම මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉඳමු. රයිට් හොඳට තේරුම් ගමු මේවා. හරි සරලයි. තියෙන තියරි දෙකයි. ගූර්ණ ගන්නයි බල විභේදනයයි විතරමයි තියෙන මේ පාඩමේ. ඊට එහා අලුත් තියරියක් නැහැ. හරි. එහෙනම් h වටා බල පද්ධතියෙන් ගූර්ණය කියන්නේ බල පද්ධතිය කියන්නේ මේ බල 6යි යුග්මය නිසා h වටා බල පද්ධතියෙන් ගූර්ණය කියන්නේ h වටා මේ බල 6නුයි යුග්මනුයි ගූර්ණය. හරි. එහෙනම් දැන් බල 6න් ගූර්ණය ඉවරයි. තාම එතකොට බල පද්ධතියෙන් ගූර්ණය ඉවර නෑ. බල 6න් විතරයි ගත්තේ. බල පද්ධතියෙන් ගන්න නම් මේක යුග්මයෙන් ගූර්ණයක් ගන්නත් වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා යුග්මයේ ගූර්ණය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන යුග්මයක්නේ. මේ යුග්මයේ ගූර්ණය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. කොතනින්දන් ගූර්ණ ගත්තත් එකම අගයක් තියෙන්නේ. A වටා ගූර්ණ ගත්තත් වාමාවර්තව G තමයි. B වටා ගූර්ණ ගත්තත් වාමාවර්තව G. මොකද යුග්මයේ ගූර්ණය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. C වටා ගූර්ණ ගත්තත් වාමාවර්තව G. D වටා ගූර්ණ ගත්තත් වාමාවර්තව G. E වටා ගත්තත් F වටා ගත්තත් වාමාවර්තව G. මොකද යුග්මයේ ගූර්ණය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් h වටානේ අපි ගන්නෙ. දැන් ගන්න h වටා. එහෙනම් h වටා ගත්තත් මේ යුග්මයේ ගූර්ණය වෙනස් වෙන්නේ වාමාවර්තව Gම තමයි. එහෙනම් අපි ගන්නෙත් වාමාවර්තව මේ යුග්මයේ ගූර්ණය තියෙනෙත් වාමාවර්තව අපි ගන්න පැත්තරම නිසා ධන. රයිට්? අපි ගන්නෙත් ගූර්ණය වාමාවර්තව යුග්මයේ ගූර්ණය මම මාක් කරෙත් වාමාවර්ත නිසා ධන. ගූර්ණයේ විශාලත්වය කියද G. ඔන්න දැන් හරි. මේ තියෙන්නේ බල 6න් ගූර්ණ ගතිපු එක h වටා. මේ තියෙන්නේ යුග්මයෙන් h වටා එන ගූර්ණයනේ. යුග්මයෙන් h වටා එන ගූර්ණය කියලා විශේෂයක් නැහැ. යුග්මයක් නිසා කොහෙන් ගත්තත් ගූර්ණය වාමාවර්ත අතර Gම තමයි නේ. යුග්මයෙන් ගූර්ණය කොතරින් ගත්තත් වාමාවර්තව G තමයි. මොකද යුග්මයේ ගූර්ණය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කලින් කතා කරලා තියෙනවා. හරි. ඔන්න එහෙනම් දැන් තමයි බල පද්ධතියේ ගූර්ණය h වටා ඉවරුනේ. සමාන කරමු. මේ තියෙන h වටා බල පද්ධතියෙන් ගූර්ණය. බල පද්ධතියේ ගූර්ණය කියන්නේ බල 6යි යුග්මයයි ඔක්කොගෙම ගූර්ණය. දැන් h වටා බල පද්ධතියෙන් ගූර්ණය සමාන කරමු සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණය. මෙන්න සංප්‍රයුක්තය. සංප්‍රයුක්තයේ h හරහා ගියපු නිසා සංප්‍රයුක්තයෙන් h වටා ගූර්ණයක් එන්නේ නැහැ. අපිට ගන්න කිව්වා මෙන්න මේ AB ගේ CD ගේ ඡේදන ලක්ෂය මෙතනනේ. ඒක මම h කියලා හිතුවොත් මෙන්න මෙතනින් සංප්‍රයුක්තය යනවලු. අපි දැන් එතනින් දන්නේ ගූර්ණ ගන්න. එහෙනම් දැන් h වටා බල පද්ධතියෙන් ගූර්ණ හරි. දැන් h වටා සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණය ගන්නකොට සංප්‍රයුක්තයේ h හරහා ගියපු නිසා අන්න සංප්‍රයුක්තයෙන් h වටා ගූර්ණයක් එන්නේ නැහැ. සංප්‍රයුක්තයෙන් h වටා ගූර්ණයක් එන්නේ නැහැ බිඳුවයි. හරි. දැන් මේක G හොයන්න තියෙනවා. මේක සුළු කරොත් වෙනවා ඍණ 6යි PA sin 60ක්. මෙතනින් එනවා ඍණ 8යි PA sin 60ක්. මෙතනින් එනවා ඍණ 6යි PA sin 60ක්. මෙතනින් එනවා 3 4 ධන 12යි PA sin 60ක්. මෙතන ධන G සමානයි බිඳුවක් තමයි.
රයිට්. මෙතන ඍණ 6යි PA sin 60යි. ඍණ 6යි PA sin 60යි. ඍණ 12යි PA sin 60. මේ ධන 12යි PA sin 60 කැපිලා යනවා. රයිට්. මේ ඍණ 6යි PA sin 60, ඍණ 6යි PA sin 60, ඍණ 12යි PA sin 60, ධන 12යි PA sin 60 කැපිලා යනවා. එතකොට මේක කැපුණා, මේක කැපුණා, මේක කැපුණා. මෙතනින් ඉතුරු වෙනවා ඍණ 8යි PA sin 60ක්. මෙතන තව ඉතුරු වෙනවා G සමානයි බිඳුවයි. එහෙනම් මේක G සමානයි මේ ඍණ 8යි PA sin 60 එහා පැත්තට ගියාම ධන 8යි PA sin 60යි. එහෙනම් 8යි PA sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් G ට එනවා 8 2ෙන් බෙදුවම 4යි මූල 3යි PA. අන්න මේ G ට ආවේ ධන උත්තරයක්. ඒ කියන්නේ අපි ගත්ත දිශාවට තමයි තියෙන්නේ. එහෙනම් වාමාවර්තව තමයි ওই තියෙන යුග්මයේ ගූර්ණය. right මේ G ට ඍණාගයක් ආව නම් මං ගතිපු පැත්තනේ අනිත් පැත්තට තමයි තියෙන්නේ. එහෙනම් ධනාගයක් ආව කියන වාමාවර්තව. නමුත් අපි වාමාවර්තව කියන්නේ නැහැ. ඒක ලියන්නේ මෙහෙම වාමාවර්තව පෙන්නන්නේ. මේ වාමාවර්තව කියන්නේ මොකද්ද? A B C D E F අතර තමයි කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් යුග්මයේ ගූර්ණය කොච්චරද? 4යි මූල 3යි PA විශාලත්වයකින් මොන පැත්තටද තියෙන්නේ? මේක ධනාගයක් ආව කියන්නේ අපි ගත්ත පැත්ත හරි ගත්තේ වාමාවර්තව. නමුත් වාමාවර්තව කියන්නේ අපි කියන්නේ වාමාවර්තව මෙහෙමනේ. A B C D E F අතර තමයි කියන්නේ. එහෙනම් යුග්මයේ ගූර්ණයේ 4යි මූල 3යි PA විශාලත්වයකින් A B C D E F අතට ක්‍රියා කරයි කියලා කිව්වම හරි. හරි. ඔන්න එහෙනම් ওই බල පද්ධතියේ තිබෙච්ච බල යුග්මයේ ගූර්ණය 4යි මූල 3යි PA විශාලත්වයකින් A B C D E F අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඔන්න අපි කරේ සම්ප්‍රයුක්තයේ මෙතනින් යනවා කියලා කිව්වා. එහෙනම් මෙන්න මෙතන ඉඳන් බල පද්ධතියෙන් ගූර්ණයයි මෙතන ඉඳන් සම්ප්‍රයුක්ත බලයෙන් ගූර්ණයයි අපි සමාන කරා. right මෙතන ඉඳන් සම්ප්‍රයුක්ත බලයෙන් ගූර්ණයක් එන්නේ හේතුව සම්ප්‍රයුක්ත බලය ගූර්ණ ගන්න තැන ඉඳන් හරහා යන නිසා. හරි ඔන්න එහෙනම් අපි 49 වෙනි ගාන විසඳගත්තා. right වීඩියෝ එක නතර කරලා ලියාගමු. අපි 50 වෙනි ගානට ගියොත් 50 වෙනි ගානෙත් බල පද්ධතියේ බලවලට අමතරව තවත් යුග්මයක් තියෙනවා. right මේ 50 වෙනි ගානෙත් බල පද්ධතියේ බලවලට අමතරව තවත් යුග්මයක් තියෙනවා. හරි අපි මේක හදමු. නම් ගාන මුලින්ම ඇඳගමු. මේක කියනවා ABCD කියන්නේ පාදයක දිග සිම්පල් A වන සමචතුරාශ්‍රයක්. මම සමචතුරාශ්‍රයක් අඳිනවා. සමචතුරාශ්‍රයක්. පාදයක දිග සිම්පල් A. ඔව් එහෙනම් මේක A B C D. මෙන්න ABCD යනු පාදයක දිග සිම්පල් A වන මේ ඕනම් පාදයක දිග ගත්තොතින් ඕනම් පාදයක දිග සිම්පල් A. මම මේ පාදේ විතරක් මාක් කරා. මේකත් සිම්පල් A, මේකත් සිම්පල් A, මේකත් සිම්පල් A සමචතුරාශ්‍රයක් නිසා. හරි. වන සමචතුරාශ්‍රයකි. එහි AB පාදයේ මධ්‍ය ලක්ෂය E වේ. මෙන්න AB පාදය මෙන්න AB පාදයේ මැද අන්න AB පාදයේ මැද කැපිටල් ලීලු. එහෙනම් මේ මුළු දිග A නම් මේ මැද නිසා මේක A බෙදීම 2යි මේ දිගත් A බෙදීම 2යි. right. ඔන්න නම් ABCD කියන්නේ සමචතුරාශ්‍රයක්. පාදයක දිග සිම්පල් A කියලා දුන්නා. එහෙනම් AB පාදයේ මැද නම් E කියන්නේ මේ මුළු දිග A නිසා මේක මැද නම් දෙකෙන් බෙදිලා මේකේ A බෙදීම 2යි මේකේ A බෙදීම 2යි වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට බල ටිකක් ක්‍රියාත්මක වෙනවා. AB දිගේ 3P බලයක් තියෙනවා. AB කියන්නේ A වලින් ඉඳන් B පැත්තට 3P බලයක් තියෙනවා. BC දිගේ 2P බලයක්. BC දිගේ 2P බලයක් තියෙනවා. DC D වලින් ඉඳන් C පැත්තට alpha P බලයක් ක්‍රියාත්මක වෙනවා. මේක alpha P බලයක් තියෙනවා. DA D වලින් ඉඳන් A පැත්තට 4P බලයක් තියෙනවා. 4P බලයක් තියෙනවා. BD B වලින් ඉඳන් D පැත්තට
මෙන්න මේ පැත්තට 3යි මූල 2යි p. මේක 3යි මූල 2යි p බලයක් තියෙනවා. ඊළඟට EC මෙන්න E මෙන්න C. EC කියන්නේ මෙන්න මේ දිශාවට EC පැත්තට 5යි මූල 5යි p. 5යි මූල 5යි p. මෙන්න මේ විදිහට බල ක්‍රියාත්මක වෙනවලු. එහෙනම් මේ බල පද්ධතියේ බල මෙතන වටේ 4යි මෙතන 6ක් තියෙනවා. බල පද්ධතියේ බල 6ක් තියෙනවා. ඊට අමතරවනේ බල පද්ධතිය ගැන බල 6 විතරක් නෙවෙයි තව යුක්මකුත් තියෙනවලුනේ. ඊට අමතරව මේ බල 6ට අමතරව බල පද්ධතිය තියෙනවලු ABCD තලයේ මෙන්න මේ ABCD කියන මෙන්න මේ තලයේ CBA අතට CBA අතට කියන දක්ෂිණාවර්තව මේක දක්ෂිණාවර්තව මෙන්න මේ දිශාවට right CBA කියන්නේ CBA මෙහෙමනේ දක්ෂිණාවර්ත වෙන. එහෙනම් දක්ෂිණාවර්තව CBA අතර ගූර්ණය 4යි PA. දක්ෂිණාවර්තව යුග්මයක් තියෙනලු 4යි PA වෙච්ච. වන යුග්මයක්ද ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ බල පද්ධතියේ බල 6ට අමතරව දක්ෂිණාවර්තව 4යි PA ගූර්ණයක් තියෙන යුග්මයක්ද තියෙනවා. එහෙනම් මේ බල පද්ධතිය කියන්නේ බල 6 විතරක් නෙවෙයි බල 6යි යුග්මකුයි තමයි මේ බල පද්ධතිය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා මෙම පද්ධතියේ සංප්‍රයුක්ත බලය. මෙම පද්ධතිය කියන්නේ බල 6 විතරක් නෙවෙයි බල 6ේ යුග්මේ ඔක්කොම සංප්‍රයුක්ත බලය BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා පිහිටන බව දී ඇත. මෙන්න BC පාදයේ මෙතන BC පාදයේ මැද කියන්නේ මෙතන. right මේක 2යි p මම මෙහෙන් දාගන්න. හරි BC පාදයේ මැද කියන්නේ මේක. එහෙනම් BC පාදයේ මැද මෙන්න මෙතනින් යනවලු සංප්‍රයුක්තය. right එහෙනම් දැන් මේ බල 6ේ මේ යුග්මේ සංප්‍රයුක්ත බලය BC පාදයේ මැදින් යනවලු. ඒ කියන්නේ මෙතනින් ඔන්නේ නම් මෙහෙම යනවා කියලා හිතමු. මෙන්න සංප්‍රයුක්තය. මේ තියෙන සංප්‍රයුක්තය. BC පාදයේ මැදින් ගියා. මම දිශාව මෙහෙට මාක් කරාට උඩහාටද පල්ලෙහාටද හරියටම දකුණටද වමටද C පැත්තටද B පැත්තට දන්නේ නැහැ මොකුත්. නිකම්ම ඇඳා. විශේෂ නොවන පැත්තක් අඳින්. හරි ඔන්න සංප්‍රයුක්ත. එහෙනම් මේ පාදයේ දිග මුළු දිග සිම්පල් ඒ නිසා මේක මැද නම් මේක කලින් වගේ මේ බෙදීම 2යි මේ දිගත් ඒ බෙදීම 2යි. මම මෙතන ලක්ෂ්‍ය හිතා ගන්නම් if කියලා. හරි. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි BC පාදයේ මධ්‍ය ලක්ෂයෙන් යනවලු සංප්‍රයුක්ත බලය. එහෙනම් අපෙන් අහනවා ඇල්ෆාගේ අගය හොයන්න. ඇල්ෆාගේ අගය. මොන හොඳට තේරුම් ගන්න බල පද්ධතිය තියෙනවා මෙහාට 3යි p බලයක්, මෙහාට 2යි p බලයක්, මෙහාට ඇල්ෆා p බලයක්, මේ පැත්තට 4යි p බලයක්, මේ පැත්තට 3යි මූල 2යි p බලයක්, මේ පැත්තට 5යි මූල 5යි p බලයක්. අමතරව තව තියෙනවා බල පද්ධතියේ දක්ෂිණාවර්තව 4යි PA යුග්මකුත් තියෙනවා. මේ ගූර්ණය 4යි PA වෙච්ච දක්ෂිණාවර්ත යුග්මකුත් තියෙනවා බල පද්ධතිය. එහෙනම් බල 6යි මේ යුග්මයයි තමයි බල පද්ධතිය කියන්නේ. අන්නේ බල 6යි මේ බල 6යි යුග්මයේ කියන බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය මේ BC ගේ පාදයේ මැදින් යනවලු මෙතනින්. අපි නිකම් මේ දිශාව කියලා හිතුවා සංප්‍රයුක්ත. නමුත් ඒක විශාලත්වය දන්නෙත් නැහැ, දිශාව දන්නෙත් නැහැ. දන්නේ ක්‍රියා රේඛාව විතරයි. මෙන්න මෙතනින් ක්‍රියා රේඛාව තියෙනවා. BC පාදයේ මැදින් ක්‍රියා රේඛාව තියෙනවා. එච්චරයි දන්නේ. හරි. එන අපෙන් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ඇල්ෆාගේ අගය හොයන්න කියලා තමයි තියෙන්නේ. රයිට්. එන වීඩියෝ එක නතර කරලා 50 වෙනි ගාන ලියාගෙන රූපය ඇඳගමු. අපි යමු ගාන හදන්න ඊළඟට. හරි මම වීඩියෝ එක නවත්තලා ලියා ගන්න කිව්වා ගාන මකන්න හදන්නේ තාමත් ලියලා නැත්නම් වීඩියෝ එක නතර කරලා ගාන ලියා ගමු මම මේක වඩා පැහැදිලි වෙන්න මම නැවතත් රූපයක් අඳින්න. ගොඩක් ලොකුවට අඳින්න. එතකොට ගොඩාක් පැහැදිලි මේ වැඩේ. A B C D මෙතන E. මේ දිග
සිම්පල් a බෙදීම 2යි. මේ දිගත් සිම්පල් a බෙදීම 2යි. මෙතනින් තියෙනවා 3යි p බලයක්. මෙතනින් තියෙනවා 2යි p බලයක්. මෙහෙට ඇල්ෆා p බලයක්. මේ පැත්තට 4යි p බලයක්. මේ පැත්තට 3යි මූල 2යි p බලයක්. මේ පැත්තට 5යි මූල 5යි p බලයක් තියෙනවා. එහෙනම් මේ බල 6ට අමතරව තව දක්ෂිනාවර්තව යුග්මයක් තියෙනවා 4යි p වෙච්ච. මෙන්න මේ පාදයේ මැදින් F කියලා හිතුවොත් මෙන්න මෙතනින් තමයි මේ බල 6යි බල යුග්මේ සම්ප්‍රයුක්තේ ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න සම්ප්‍රයුක්තය. හරි එහෙනම් මේ දිගත් a බෙදීම 2යි. මෙන්න මේ දිගත් a බෙදීම 2යි. දැන් අපිට ලේසියෙන් හදන්න පුළුවන්. දැන් අපි කරන්නේ මං කිව්ව බල විභේදනය කරන්නත් පුළුවන් බල ගූර්ණ ගන්නත් පුළුවන්. නමුත් මේ ගානේ බල විභේදනය කරන්න බෑනේ. අපිට ගන්න තියෙන තියරි දෙකයි බල විභේදනය කියන තියරියයි ගූර්ණ ගැනීමේ කියන තියරියයි විතරයි. නමුත් මේකට බල විභේදනය පාවිච්චි කරන්න බැරි අපිට බලයේ සම්ප්‍රයුක්තය දන්නේ නැති නිසා. මේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය දන්නේ නැහැ. විශාලත්වය දන්නේ නැති නිසා බල විභේදනය කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ ගූර්ණ ගන්න එක. ගූර්ණ ගන්නත් ඕනේ නම් සම්ප්‍රයුක්තය දන්නේ නැති නිසා. සම්ප්‍රයුක්තය දන්නේ නැති නිසා ගූර්ණ ගන්නත් ඕන සම්ප්‍රයුක්තයෙන් නැති වෙන්න. එහෙනම් සම්ප්‍රයුක්තයෙන් නැති වෙන්න ගූර්ණ ගන්න නම් සම්ප්‍රයුක්තයේ මත ඉඳන් තමයි ගූර්ණ ගන්න වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තයේ මත තැනක් තමයි මේ F නේ. මේ BC පාදයේ මැද තමයි සම්ප්‍රයුක්තයේ මත තියෙන ලක්ෂයක් වෙන්නේ. අහන එහෙනම් මෙතන ඉඳන් තමයි ගූර්ණ ගන්න වෙන්නේ. එහෙනම් මම F වටා ගූර්ණ ගන්නවා. right F වටා වාමාවර්තව ගූර්ණය ගත් විට right එහෙනම් F වටා බල පද්ධතියෙන් එන ගූර්ණයයි F වටා සම්ප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණයයි අපිට සමාන කරන්න පුළුවන්. මේ F වටා බල පද්ධතියෙන් කියන්නේ මේ බල 6යි යුග්මෙනුයේ ගූර්ණය සමාන කරන්න පුළුවන් F වටා මෙන්න මේ සම්ප්‍රයුක්ත බලයෙන් එන ගූර්ණය. හරි. මුලින්ම අපි F වටා බල පද්ධතියෙන් ගූර්ණය ගමු. මුලින්ම මේ 3යි p ගෙන් ගත්තොත් මේ F වටා 3යි p ගෙන් ගන්න ඊතලයේ මෙහෙම කරකවුවොත් වාමාවර්ත වෙන්නේ. අපි ගන්නෙත් වාමාවර්ත නිසා ධන 3යි p වැඩි කරන්න වෙනවා ලම්බ දිගේ. මේ 3යි p බලයට F වලින් ඉඳන් ලම්බකයක් ගැහුවොත් මේ දිග. එහෙනම් මේ දිග a බෙදීම 2යි. right. එහෙනම් මේ 3යි p ගෙන් F වටා එන්නේ වාමාවර්තව අපි ගන්නෙත් වාමාවර්ත නිසා ධන බලයේ විශාලත්වය 3යි p F වලින් ඉඳන් 3යි p ට ලම්බකයක් ගැහුවොත් මේ දිග තමයි ලම්බ දිග a බෙදීම 2යි. හරි. ඊට පස්සේ මේ 2යි p ගෙන් මේ 2යි p ගෙන් එන්නේ නැහැ හේතුව මේ 2යි p ගූර්ණ ගන්න F ලක්ෂය හරහා යනවා. එහෙනම් මේ 2යි p ගෙන් එන්නේ. දැන් ඇල්ෆා p ගෙන් ගමු. ඇල්ෆා p ගෙන් එන්නේ මේ F වටා ඊතලයේ ඉස්සරහට තියෙන මෙහෙම දක්ෂිනාවර්තව අපි ගන්න වාමාවර්ත නිසා ඍණ ඇල්ෆා p වාරයක් ලම්බ දිග. මෙතන ඉඳන් මේ ඇල්ෆා p ට ලම්බකයක් ගැහුවොත් ගහන්න වෙන්නේ මේ දිග තමයි ලම්බ දිග. එහෙනම් මේ ලම්බ දිග කීයද? a බෙදීම 2යි. හරි. ඊට පස්සේ මේ 4යි p ගෙන් ගත්තොත් මේ F වටා 4යි p ගෙන් මේක පල්ලෙහාට තියෙන මේක වාමාවර්තව තමයි එන්නේ වාමාවර්තව. අපි ගන්නෙත් වාමාවර්ත නිසා ධන 4යි p වාරයක් ලම්බ දිග. එහෙනම් මේ F වලින් ඉඳන් 4යි p ට ලම්බකයක් ගැහුවොත් මෙන්න මේ දිග කියන්නේ මේ පාදයේ දිග සිම්පල් a. සිම්පල් a. හරි. ඊට පස්සේ මේ 3යි මූල 2යි p ගෙන් අපි දන්නවා මේක සමචතුරාශ්‍රයක් නිසා මේක කෝණ 45න් තමයි යන්නේ. එහෙනම් මෙතන F වටා මෙන්න මේ 3යි මූල 2යි p ගෙන් එන්නේ ඊතලේ මෙහාට තියෙන්නේ මේක මෙහෙම කරගෙවුවොත් දක්ෂිනාවර්තව තමයි යන්නේ. අපි ගන්න වාමාවර්ත නිසා ඍණ. ඍණ 3යි මූල 2යි p වැඩි කිරීම ලම්බ දිග මේ F වලින් ඉඳන් මෙන්න මෙයාට ලම්බකයක් ගැහුවොත් මෙහෙම තමයි ලම්බකේ ගහන්න වෙන්නේ. right F වලින් ඉඳන් ගූර්ණ ගන්න එනවා. F වලින් ඉඳන් තමයි මෙන්න මේ බලයට ලම්බකයක් ගහන්න වෙන්නේ. එහෙනම් මේ 3යි මූල 2යි p බලයට F වලින් ඉඳන් ලම්බකයක් ගැහුවොත් මේ දිග. එහෙනම් මේ දිග තමයි හොයන්න ඕන. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයෙන් මේ දිග දන්නෝ සිම්පල් a බෙදීම 2යි. මේ කෝණය 45යි. එහෙනම් මේ ලම්බ දිගේනෝ මේකේ a බෙදීම 2 නම් මෙතන 45 නම් මේ ලම්බ දිග a බෙදීම 2යි sin 45යි. එහෙනම් ලම්බ දිග a බෙදීම 2යි sin 45යි කියලා එනවා. හරි. දැන් මේකිනුත් හරි. දැන් තවත් ගූර්ණයක් ගන්න වෙනවා මෙන්න මේකේ. මෙන්න මෙතන කෝණය මං හිතන්නම් ඇල්ෆා කියලා. sorry.
ඇල්ෆා ගන්න එපා. මෙතනත් ඇල්ෆා තියෙනවා. මෙතන කෝණය θ කියලා ගන්න. මොකද අපි මෙතන කෝණ 45යි කියලා දන්නවා සමචතුරාශ්‍රයක. නමුත් මේ කෝණය කීයද කියලා දන්නේ නැහැ. මේක විකර්ණයක් නෙවෙයි. මේක මෙතන කෝණයට ගියා නම් 45යි. මේක ගින් තියෙන්නේ මේකේ පාදයේ මැදට. එතකොට ඒක θ. හරි. දැන් එහෙනම් මෙතනින් f වටා ගූර්ණ ගන්න ඕන මේ 5යි මූල 5ට. ඒක එන්නේ මෙතන ඊතලයේ උඩහට තියෙන නිසා මේක මෙහෙම කරකවොත් දක්ෂිනාවර්ත වෙන්නේ. එහෙනම් අපි ගන්න වාමාවර්ත නිසා මේකෙන් එන්නේ දක්ෂිනාවර්ත නිසා එහෙනම් ඍණ තමයි එන්නේ. එහෙනම් ඍණ 5යි මූල 5යි p වැඩි කිරීම ලම්බ දිග. එහෙනම් මේ f වලින් ඉඳන් මේකට ලම්බකයක් ගැහුවොත් මෙන්න මේක තමයි ලම්බ දිග. මේක තමයි ලම්බ දිග. මම මේක පොඩ්ඩක් මකලා දැම්මොත් එහෙනම් මෙන්න මේ දිග තමයි ලම්බ දිග වෙන්නේ. f වලින් ඉඳන් මේ 5යි මූල 5ට ලම්බකයක් ගැහුවොත් මේ දිග. එහෙනම් මේ දිග සිම්පල් a බෙදීම දෙක නම් මේක θ නම් මෙන්න මේ ලම්බ දිගේනෝ a බෙදීම දෙකයි sin θ. a බෙදීම දෙකයි sin θ. තාම බල පද්ධතියෙන් ගූර්ණ අරන්නේ. තාම ගත්තේ බල පද්ධතියේ තියෙන බල 6න් විතරයි. බල පද්ධතිය කියන්නේ බල 6 විතරක් නෙයි යුග්මෙකුත් තියෙනවා. හරි එහෙනම් යුග්මයේ ගූර්ණේ නම් තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. කොතනින්ද ගූර්ණ ගත්තත් දක්ෂිනාවර්තව 4යි pa. එහෙනම් අපි f වටා ගූර්ණ ගත්තත් දක්ෂිනාවර්තව 4යි pa. අපි ගන්න වාමාවර්තනේ. එහෙනම් මේ යුග්මයේ ගූර්ණේ තියෙන දක්ෂිනාවර්තව. අපි ගන්න වාමාවර්ත නිසා මේක ඍණ 4යි pa. ඍණ 4යි pa. ඍණ 4යි pa තමයි එන්නේ නේ. මේක දක්ෂිනාවර්තව තියෙන්නේ අපි ගන්න වාමාවර්ත නිසා ඍණ 4යි pa තමයි මේ යුග්මයෙන් එන ගූර්ණේ. f වටා විතරක් නෙයි කොහෙන් ගූර්ණ ගත්තත් මේ යුග්මයේ ගූර්ණය වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න දැන් බල පද්ධතියේ ගූර්ණය ගත්ත f වටා බල පද්ධතිය කියන්නේ බල 6යි අර යුග්මයේ ඔක්කොගම ගූර්ණය f වටා ගත්තා. දැන් සමාන කරමු f වටා සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණය. එහෙනම් සංප්‍රයුක්ත බලයේ f හරහා නම් යන්නේ f වටා සංප්‍රයුක්ත බලයෙන් ගූර්ණයක් එන්නේ නැහැ. සංප්‍රයුක්තේ f හරහා යනවා නම් සංප්‍රයුක්තයෙන් f වටා ගූර්ණයක් එන්නේ බිඳුවයි. දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මෙන්න මෙතන θ. right? sin 45 cos 45 ඒව දැනගත්තට අතන sin θ දන්නේ නැහනේ. මෙන්න මේ ත්‍රිකෝණය මම පැත්තක අඳින්නම්. මේ ත්‍රිකෝණය මම මෙතනින් අඳින්න. මෙන්න මේ ත්‍රිකෝණය ඇන්ද මෙන්න මේක තමයි මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ දිග තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙතන කෝණය මම θ මෙතනින් මාක් කරමු. එතකොට මෙන්න මේ මුළු දිග සිම්පල් a මේ දිග a බෙදීම 2යි. එතකොට මෙන්න මේ කර්ණයේ දිග හොයන්න පුළුවන් අපිට නේ. මේ දිග සිම්පල් a මෙන්න a. මේ දිග සිම්පල් a බෙදීම 2යි මේක a බෙදීම 2යි. මෙන්න මේ පාදයේ දිග හොයන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. මේ දිග හොයන්න පුළුවන් මේකේ වර්ගය a වර්ගය ධන මේකේ වර්ගය a බෙදීම 2 වර්ග කරාම a වර්ගයේ බෙදීම 4යි. right? එහෙනම් මෙන්න මේ කර්ණයේ දිග ගන්න පුළුවන් මේකේ වර්ගය a වර්ගය මේකේ වර්ගය a බෙදීම 2 වර්ග කරාම a වර්ගය ධන බෙදීම 4යි. ඒකේ මූලය ගත්තම අපිට මෙන්න මේ කර්ණයේ දිග එනවා. මෙන්න මේ දිග එනවා. එතන මෙතනින් එනවා 4 වරක් a වර්ගය 4යි a වර්ගය a වර්ගය 5යි a වර්ගය බෙදීම 4 මූලයක්. එහෙනම් 5 මූලය මූල 5යි a වර්ගයේ මූලය a 4 මූලය 2යි. එහෙනම් මෙන්න මේ දිගට අපිට එනවා මෙන්න මේ දිග මූල 5යි a බෙදීම 2ක් එනවා. ඒ දිග. right. දැන් අපි මේක සුළු කරන්න තියෙන්නේ මම මේක හොයාගත්ත එක පැත්තක ලියා ගන්න. මම ඒක මකන්න. right. දැන් මේක සුළු කරමු. මෙතන සුළු කරාම එනවා 3යි pa බෙදීම 2ක්. 3යි pa බෙදීම 2ක්. මෙතනින් එනවා ඍණ ඇල්ෆා pa බෙදීම 2ක්. ඇල්ෆා pa බෙදීම 2ක්. මෙතනින් එනවා ධන 4යි pa. මෙතනින් එනවා ඍණ 3යි මූල 2යි pa 3යි මූල 2යි pa බෙදීම 2 right 3යි මූල 2යි pa බෙදීම 2 sin 45 කියන්නේ එකයට මූල 2යි. මෙතන ඍණ 5යි මූල 5යි pa 5යි මූල 5යි pa 5යි මූල 5යි pa බෙදීම 2 sin θ. අන්න මේ sin θ කියන එක මේ ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ a බෙදීම 2යි. සම්මුඛ පාදයේ a බෙදීම 2යි. ඒක බෙදන්න කර්ණයෙන්. කර්ණයගේ මූල 5යි a බෙදීම 2යි. මූල 5යි a බෙදීම 2යි.
right එහෙනම් මෙතනින් එනවා 3යි pa බෙදීම 2ක් මෙතනින් එනවා alpha pa බෙදීම 2ක් මෙතන 4යි pa මෙතන ඍණ 3යි මූල 2යි pa බෙදීම 2ක් 3යි මූල 2යි pa බෙදීම 2ක් sin 45 කියන එකයට මූල 2යි මෙතන ඍණ 5යි මූල 5යි pa බෙදීම 2ක් 5යි මූල 5යි pa බෙදීම 2ක් sin θ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ සම්මුඛ පාදයේ ඒ බෙදීම දෙක බෙදන්න ඕන මූල 5යි ඒ බෙදීම දෙකේ right ඊට පස්සේ ඍණ 4යි pa සමානයි බිඳුවයි හරි දැන් මෙන්න මේ ධන 4යි pa සහ ඍණ 4යි pa කැපිලා යනවා මෙන්න මෙතන මේ මූල දෙකට මේ මූල දෙක කැපිලා යනවා මෙතන මේ මූල 5ට මේ මූල 5 කැපිලා යනවා මෙතන මේ බෙදීම දෙකයි මේ බෙදීම දෙකයි කැපිලා යනවා මේ සිම්පල් එකට මේ සිම්පල් එක කැපිලා යනවා ඊටු ටික ලියමු මෙතනින් ඉතුරුයි 3යි pa බෙදීම 2ක් මෙතනින් ඉතුරුයි ඍණ alpha pa බෙදීම 2ක් මේ 4යි pa මේ ඍණ 4යි pa කැපුණා මෙතන ඍණ මේ මූල දෙකයි මේ මූල දෙකයි කැපුණම ඍණ 3යි pa බෙදීම 2ක් තියෙනවා මෙතන ඍණ මේ මූල 5යි මේ මූල 5යි කැපුණා මේ aට මේ a කැපුණා මෙතන දෙකට මෙතන දෙක කැපුණා ඉතුරු වෙනවා ඍණ 5යි pa මූල 5ත් කැපුණා ඒත් කැපුණා දෙකත් කැපුණා බෙදීම මේ ඔක්කොම කැපිලා මෙතන දෙකක් ඉතුරු වෙනවා මේකත් කැපුණම සමානයි බිඳුවයි හරි මෙතන ධන 3යි pa බෙදීම 2යි ඍණ 3යි pa බෙදීම 2යි කැපිලා යනවා කැපිලා ගියාම ඉතුරුයි මෙතනින් ඉතුරුයි ඍණ alpha pa බෙදීම 2ක් මෙතනින් ඉතුරුයි ඍණ 5යි pa බෙදීම 2ක් සමානයි බිඳුවයි කියලා හරි මම රූපෙ මකන්න right දැන් මේක මෙතනින් තියෙනවා ඍණ alpha pa බෙදීම 2ක් මේ ඍණ 5යි pa බෙදීම 2 එහා පැත්තට ගෙනිච්චොත් ධන 5යි pa බෙදීම 2යි දැන් මෙන්න මේ දෙකයි මේ දෙකයි කැපිලා යනවා මේ pa ට මේ pa කැපිලා යනවා මෙතනින් ඉතුරුයි එතකොට pa සහ 2 කැපුණම ඍණ alpha ඉතුරුයි මෙතන pa බෙදීම 2 කැපුණම මෙතනින් 5ක් ඉතුරුයි දැන් ඍණ එකෙන් ගුණ කරන්න ඍණ alpha ඍණ එකෙන් ගුණ කරොත් ධන alpha වෙනවා 5 ඍණ එකෙන් ගුණ කරොත් ඍණ 5ක් වෙනවා අන්න එහෙනම් alpha ගේ අගය ඍණ 5යි එහෙනම් alpha ගේ අගය ඍණ 5ක් විදිහට තමයි මේ උත්තරේට එන්නේ ඔන්න එහෙනම් අපි 50 වෙනි ගානත් විසඳලා ඉවරයි වීඩියෝ එක නතර කරලා මේක ලියාගමු මෙන්න මේ ත්‍රිකෝණයත් ඇඳ ගන්න හරි right අපි යමු අලුත් තියරි කොටසක් කතා කරන්න මාතෘකාවක් ලියාගමු මේක වීඩියෝ එක නතර කරලා ලියා ගන්න මාතෘකාවක් අපි දැනට ගණන් 50ක් ඉවර කරලා තියෙනවා තා ගණන් 30 ගානක් තියෙනවා එතනින් පස්සේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි right ඒ පාඩම ඒ ගණන් 30 ගාන කරන්න කලින් තවත් තියරි කොටස් කිහිපයකුත් තියෙනවා නමුත් ඔය මොන තියරි කොටස කතා කරත් අපිට කතා කරන්න තියෙන්නේ බල විභේදනය සහ බල ගූර්ණය සම්බන්ධව විතරයි. right. එහෙනම් මාතෘකාවක් ලියා ගන්න. සාධාරණ බල පද්ධති. නාලුත් කොටසක් මාතෘකාව සාධාරණ බල පද්ධති. right එහෙනම් මෙන්න මේ සාධාරණ බල පද්ධතිය කියන එකේ තේරුම් බලමුනේ අපි මුලින්ම පාඩමේ ඉගෙන ගත්ත මොකද්ද බල පද්ධතියක් කියන ඉගෙන ගත්තනේ බලයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා බලයක් කියන්නේ නිශ්චලව පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය කිරීමට ප්‍රයත්නයක් යෙදීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට සමත් වෙන යම් දෙයක් බලයක් ලෙස හැඳින්වේ. ඒතර බල පද්ධතියක් කියන්නේ බල පද්ධතියක් කියන්නේ බල දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට අපි බල පද්ධතියක් කියලා කියනවා.
ඒතර සාධාරණ බල පද්ධතියක් කියන්නේ මොකද්ද? සාධාරණ බල පද්ධතියක් කියන්නේ යම්කිසි බල පද්ධතියක් නිරූපණය කරන්න පුළුවන් පොදු ක්‍රමයක්. සාධාරණ ක්‍රමයක්. සාධාරණ කියන්නේ හැමෝටම එක වගේනේ. ඒ කියන්නේ ඕනම බල පද්ධතියක් පෙන්වන්න පුළුවන් පොදු ක්‍රමයකට අපි කියනවා සාධාරණ බල පද්ධතියක් කියලා. රයිට්? ඕනම බල පද්ධතියක් පෙන්눔 කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිරූපණය කරන්න පුළුවන් පොදු ක්‍රමයක්. සාධාරණ කියන එකෙන්ම කියන්නේ හැමෝටම එක වගේ. ඕනම බල පද්ධතියකට එක වගේ. ඕනම බල පද්ධතියක් එකම විදියට හැමෝටම පොදු වෙච්ච ක්‍රමයකට නිරූපණය කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් පෙන්눔 කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සාධාරණ බල පද්ධතියක් කියලා. හරි. එහෙනම් නැවතත් මම මතක් කරොත් බලයක් කියන්නේ මොකක්ද කියලා පාඩමේ මුල කතා කරා. බලයක් යනු නිශ්චලව පවතින වස්තුවක් චලනය කිරීමට හෝ චලනය කිරීමට ප්‍රයත්නයක් යෙදීමට හෝ චලනය වෙමින් පවතින වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට සමත් වෙන යම් දෙයක් අපි බලයක් කියලා කියනවා. ඒතර බල පද්ධතියක් කියන්නේ මොකද්ද? බල දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට බල පද්ධතියක් කියලා කියනවා. තනි බලයකට අපි බල පද්ධතියක් කියලා කියන්නේ නැහැ. හරි. ඒතර සාධාරණ බල පද්ධතියක් කියන්නේ මොකද්ද? සාධාරණ කියන්නේ හැමෝටම එක වගේ. හැම බල පද්ධතියකම පොදු නිරූපණය කිරීමේ ක්‍රමයක් අපි කියනවා සාධාරණ බල පද්ධතියක්. රයිට්? ඕනම බල පද්ධතියක් නිරූපණය කරන්න එහෙම නැත්නම් පෙන්눔 කරන්න තියෙන පොදු ක්‍රමයක් අපි කියනවා සාධාරණ බල පද්ධතියක් කියලා. හරි. ඒක මෙන්න මෙහෙමයි කරන්නේ. අපි හැමතිස්සෙම සාධාරණ බල පද්ධතියක් නම් රයිට්? ඒ කියන්නේ හැම බලයක්ම නිරූපණය කරන්න පුළුවන් පොදු ක්‍රමයක් නම් අපි හැමතිස්සෙම ඒ බල ටික නිරූපණය කරන්නේ කොහේද? ඛණ්ඩාංක තලයේ. රයිට්? යම්කිසි බල පද්ධතියක් අපිට පොදු ක්‍රමයකට නිරූපණය කරන්න ඕන නම් ඒ බල පද්ධතිය අනිවාර්යෙන් අපි ඛණ්ඩාංක තලයේ තමයි සටහන් කරන්නේ මෙන්න මේ වගේ නේ. ඛණ්ඩාංක තලය කියන්නේ මේ XOY අක්ෂය. මෙන්න මේ XOY ඛණ්ඩාංක තලය. මේක X, මේක O, මේක Y. හරි. මෙන්න මේකේ අපිට බල පද්ධතියක් නිරූපණය කරන්න පුළුවන් නම් ඒක සාධාරණ බල පද්ධතියක්. රයිට්? මම හිතනවා මෙන්න මෙතන P1 ලක්ෂයක් තියෙනවා. මේ P1 ලක්ෂය X ඛණ්ඩාංකයේ X1, Y ඛණ්ඩාංකයේ Y1. මේ P1 කියන ලක්ෂයෙන් බලයක් ක්‍රියාත්මක වෙනවා. F1 කියලා බලයක්. ඒක අපි හිතමු මේක යන්නේ මෙන්න මෙතන කෝණය θ1 කෝණයකින් ආනතව. රයිට්? ඔන්න සාධාරණ බල පද්ධතියක්. එහෙනම් සාධාරණ බල පද්ධතියක් කියන්නේ හැම බල පද්ධතියටම පොදු වෙච්ච බල පද්ධතියක්. ඕනම් බල පද්ධතියක් නිරූපණය කරන්න පුළුවන් පොදු ක්‍රමයක්. ඒ පොදු ක්‍රමයට අනුව නිරූපණය කරන්න නම් ඒ හැම බල පද්ධතියක්ම අපිට අඳින්න වෙන්නේ මෙන්න මේ XOY කියන ඛණ්ඩාංක තලයේ. රයිට්? මම ගත්තොත් මේ එක බලයක් P1 කියන ලක්ෂයෙන් යනවා. රයිට්? මේ F1 කියන බලය P1 ලක්ෂයෙන් ගිහින් තියෙනවා. P1 ලක්ෂය X ඛණ්ඩාංකයේ X1, Y ඛණ්ඩාංකයේ Y1. එතකොට මේ P1 ලක්ෂයෙන් ක්‍රියාත්මක වන බලය කැපිටල් F1. එතකොට මෙයා ක්‍රියාත්මක වෙන්නේ මේ තිරසත් එක්ක θ1 කියන කෝණයකින්. රයිට්? තවත් බලයක් ගත්තොත් මෙන්න මේ වගේ තැනකින් යනවා. මෙතන මං හිතන්නම් P2 ලක්ෂය. මෙතන X ඛණ්ඩාංකයේ X2, Y ඛණ්ඩාංකයේ Y2. මෙතනින් ක්‍රියාත්මක වන බලය මං ගන්නම් කැපිටල් F2. එයා ක්‍රියාත්මක වෙන්නේ තිරසත් එක්ක θ2 කෝණයකින් ආනතව. තවත් මෙතන තියෙන ලක්ෂයක් P3 කියන ලක්ෂයක්. මේ P3 කියන ලක්ෂයේ X ඛණ්ඩාංකයේ X3, Y ඛණ්ඩාංකයේ Y3. එහෙනම් එතනින් ක්‍රියාත්මක වන බලය කැපිටල් F3. එයා ක්‍රියාත්මක වෙන තිරසත් එක්ක θ3 කියන කෝණයක් ආනතව. තව මෙතන තියෙන්න පුළුවන් P4 ලක්ෂයක්. P4 ලක්ෂයේ X ඛණ්ඩාංකයේ X4, Y ඛණ්ඩාංකයේ Y4. එතනින් ක්‍රියාත්මක වන බලය F4. එයා ක්‍රියාත්මක වෙන තිරසත් එක්ක θ4 කියන කෝණයක් හදාගෙන. මෙතන තව තියෙන්න පුළුවන් P5 ලක්ෂයක්. ওই P5 ලක්ෂයේ X ඛණ්ඩාංකයේ X5, Y ඛණ්ඩාංකයේ Y5. මෙතනින් ක්‍රියාත්මක වන බලය F5. එයා යන්නේ තිරසත් එක්ක θ5 කියන කෝණයක් හදාගෙන. right? එහෙනම් මෙන්න මේ වගේ එකට අපි කියනවා දැන් බල 100ක් තියෙනවා මේ බල 100ම මෙන්න මේ XOY ඛණ්ඩාංක තලයේ අඳින්න පුළුවන් නම් අපි කියනවා ඒක සාධාරණ විදිහට නිරූපණය කරලා. right? එහෙනම් සාධාරණ බල පද්ධතියක් කියන්නේ
ඕනෑම බල පද්ධතියක් නිරූපණය කරන්න පුළුවන් පොදු ක්‍රමයක්. ඒ පොදු ක්‍රමයක් අපි හැමතිස්සෙම මේ ඛණ්ඩාංක තලයේ තමයි ලකුණු කරන්නේ. රයිට් මේ වගේ ගොඩාක් බල තියෙන පුළුවන්. මම මේ 5යි ඇන්දේ බල ගොඩාරියක් තියෙන්න පුළුවන්. රයිට් එහෙනම් මාතෘකාව ලියා ගන්න සාධාරණ බල පද්ධති කියලා මාතෘකාව ලියාගෙන යටින් මෙහෙම ලියා ගන්න. මේව දැන් මන් දින්න යන්න එපා. මාතෘකාවෙන් පස්සේ මෙහෙම ලියා ගන්න. ඕනෑම බල පද්ධතියක් රයිට් ඕනෑම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා රයිට් මාතෘකාව ලියලා සාධාරණ බල පද්ධති කියලා යටින් ලියා ගන්න. ඕනෑම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා ඕනෑම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා වන ඕනෑම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා වන පොදු ක්‍රමයකට ඕනෑම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා වන පොදු ක්‍රමයකට සාධාරණ බල පද්ධතියක් යයි කියනු ලැබේ. සාධාරණ බල පද්ධතියක් යයි කියනු ලැබේ. සාධාරණ බල පද්ධතියක් යයි කියනු ලැබේ. එවැනි බල පද්ධතියක් නිරූපණය සඳහා XOY ඛණ්ඩාංක තලය භාවිතා කෙරේ. එවැනි බල පද්ධතියක් නිරූපණය සඳහා XOY ඛණ්ඩාංක තලය භාවිතා කෙරේ. XOY ඛණ්ඩාංක තලය භාවිතා කෙරේ. හරි. එහෙනම් මෙන්න දැන්ම මේක අඳින්න එපා. තවත් වාක්‍යයක් දිනව අපර ලියා ගන්න. එහෙනම් සාධාරණ බල පද්ධතියක් කියන්නේ මොකද්ද? ඕනම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා තියෙන පොදු ක්‍රමයකට අපි කියනවා සාධාරණ බල පද්ධතියක් කියලා. ඒ වගේ බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා අපි XOY කියන ඛණ්ඩාංක තලය භාවිතා කරනවා. රයිට්. දැන් මම මේ බල පහක් විතරයි මෙතන ඇදලා තියෙන්නේ. බල ඕන තරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. රයිට්. මම මේක රයිට් මෙන්න මේ බල පහ හරි සරලව අඳින්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. මෙතනින් මම x අක්ෂය මූල අක්ෂය y අක්ෂය මම මෙන්න මෙතන ලක්ෂය ගන්නවා PR. මේ ලක්ෂය ගන්නවා PR. මේ ලක්ෂයේ නම PR. ඒ PR කියන ලක්ෂයේ x ඛණ්ඩාංකයේ XR, y ඛණ්ඩාංකයේ YR. මේ ලක්ෂය හරහා යන බලය කැපිටල් FR. මෙයාගේ කෝණය θR. මෙන්න මේ R ට 1 2 3 4 5 මෙහෙම n දක්වා යනවා. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මෙන්න මේ බල පද්ධතියම තමයි මේ තියෙන්නේ. මේ බල පද්ධතියම තමයි මේ තියෙන්නේ. හේතුව මොකද්ද? මේකේ R ට 1 2 3 4 5 එහෙම n දක්වා දාන්නලු. R ට 1 දැම්මොත් මොකද වෙන්නේ? R ට 1 දැම්මොත් P1 ලක්ෂය එනවා. මෙන්න P1 ලක්ෂය. එතකොට එයාගේ ඛණ්ඩාංක x1 මේ r ට 1 දැම්මොත් මෙතන y1 මෙතන f1 වෙනවා. මෙතන r ට 1 දැම්මොත් θ1 වෙනවා. ඒ කියන්නේ මේට r ට 1 දැම්මොත් කියන්නේ මෙන්න මේ බලය ගැන තමයි කියන්නේ. r ට 1 දැම්මම මේක p1 x1 r y1 මෙතන θ1 f1. ඒ කියන්නේ මේකනේ. ඒ කියන්නේ r ට 1 දැම්මොත් මෙන්න මේ බලය ගැන තමයි කියන්නේ. r ට 2 දාන්නලු. r ට 2 දැම්මොත් p2 x2 y2 θ2 f2. ඒ කියන්නේ මෙන්න මේ බලය. කියන r ට 1 දැම්මොත් මේ බලය ගැන කියන්නේ. r ට 2 දැම්මොත් මේ බලය ගැන කියන්නේ. r ට 3 දැම්මොත් මේ බලය ගැන කියන්නේ. r ට 4 දැම්මොත් මේ බලය ගැන කියන්නේ. r ට 5 දැම්මොත් r ට 5 දැම්මොත් p5 x5 y5 θ5 f5. ඒක නෙමෙයි තියෙන්නේ. එන r ට 5 දැම්මොත් මේ ගැන කියන්නේ. මෙතන බල මම 5යි යන්නේ බල අපි හිතමු n සංඛ්‍යාවක් තියෙනවා කියලා. ඒ බල n සංඛ්‍යාවම මෙන්න මේකෙන් නිරූපණය කරන්න පුළුවන්. නේ? r ට 1 දැම්මොත් පළවෙනි බලය පෙන්නනවා. r ට 2 දැම්මොත් මෙන්න මේ බලය පෙන්නනවා. r ට 3 දැම්මොත් කියන්නේ මේ බලය ගැන. r ට 4 දැම්මොත් මේ බලය ගැන.
ආර්ට පහ දැම්මොත් මේ බලය ගැන ගොඩාක් තියෙනවනේ. එහෙම දිගට දාගෙන ගිහිල්ලා අවසාන තියෙන n. එහෙනම් ආර්ට n දැම්මොත් අර n වන බලය එනවා. මම මේකේ n වන බලය ඇඳලා නැහැ. right. එහෙනම් මෙන්න මෙතන තියෙන මේ බල ඔක්කොම තනි බලයකින් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේකේ ඇතුලේ මේ ඔක්කොම නිරූපණය වෙනවා. ආර්ට 1 දැම්මොත් මෙන්න මේ බලයත් මේ බලය ආර්ට 2 දැම්මොත් මේ බලය ආර්ට 3 දැම්මොත් මෙයා 4 දැම්මොත් මේක 5 දැම්මොත් මෙහෙම ගොඩාක් තියෙන්න පුළුවන් නේ. මම තාම 5යි යන්නේ. හරි එහෙනම් 6 දැම්මොත් 6 වෙනි බලය n දැම්මොත් n වෙනි බලය නිරූපණය වෙනවා. එහෙනම් මෙන්න මේ බල පද්ධතියේ තියෙන සියලුම බල මෙන්න මේ විදිහට අපිට ගොඩක් සරලව නිරූපණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මාතෘකාව ලියාගත්ත සාධාරණ බල පද්ධති. සාධාරණ බල පද්ධතියක් කියන්නේ මොකක්ද කිව්වා? ඊට පස්සේ යටින් මෙහෙම ලියා ගන්න. ඒකේ යටතේ මෙහෙම ලියා ගන්න වෙනම් පේලියක XOY තලය මත පිහිටන XOY තලය මත පිහිටන XOY තලය මත පිහිටන XOY තලය මත පිහිටන මෙන්න මේක ලියා ගන්න. XOY තලය මත පිහිටන PR වරහන් XR, YR. XOY තලය මත පිහිටන PR වරහන් XR, YR. XOY තලය මත පිහිටන PR වරහන් XR, YR ලක්ෂවල ක්‍රියා කරන PR වරහන් XR, YR ලක්ෂවල ක්‍රියා කරන x අක්ෂය සමග මෙන්න මේ හැම බලයක්ම හදන්නේ x අක්ෂයත් එක්ක θr කෝණයක් නේ. x අක්ෂය සමග θr කෝණයක් සාදන x අක්ෂය සමග θr කෝණ සාදන x අක්ෂය සමග θr කෝණ සාදන capital FR බලවලින් සමන්විත වන බල පද්ධතියක් ලෙස සාධාරණ බල පද්ධතියක් ගත හැක. සමන්විත වන බල පද්ධතියක් ලෙස සාධාරණ බල පද්ධතියක් ගත හැක. මෙහි R සමානයි 1 2 3 4 5 ඕම n වේ. මෙහි R සමානයි 1 2 3 1, 2, 3 එහෙම n වේ. right. එහෙනම් ඔන්න අපි මුලින්ම මාතෘකාව ලියාගත්ත සාධාරණ බල පද්ධති. සාධාරණ බල පද්ධතියක් කියන්නේ මොකක්ද කිව්වා? සාධාරණ බල පද්ධතියක් කියන්නේ ඕනම බල පද්ධතියක් නිරූපණය කිරීම සඳහා වන පොදු ක්‍රමයක්. ඒකට අපි XOY කියන මේ ඛණ්ඩාංක තලය භාවිතා කරනවා. එහෙනම් මේ XOY තලය මත පිහිටන PR වරහන් XR, YR ලක්ෂයේ ක්‍රියාත්මක වන x අක්ෂයත් එක්ක θr කෝණයක් සාදන capital FR බලවලින් සමන්විත වන බල පද්ධතියකට අපි කියනවා සාධාරණ බල පද්ධතියක්. මේකේ R කියන්නේ 1 2 3 හැම දිගට බල සංඛ්‍යාවක් බල තියෙන n සංඛ්‍යාවක් නම් n දක්වා යනවා. බල 10ක් නම් තියෙන 1 2 3 10 දක්වා යනවා. බල තියෙන 20යි නම් 1 2 3 එහෙම 20 දක්වා යනවා. හරි. දැන් අපි මෙන්න මේ රූප දෙක ඇඳගමු. මේ රූප දෙක ඇඳගමු. මේ රූපය ඇඳගෙන ඊතලයක් දාලා මේක ලියා ගන්න. එහෙනම් මේකම තමයි අර තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ බල ටික හරි සරලව පහසුවෙන් සාධාරණ විදියට ලේසියෙන් ඇඳලා තියෙනවා මෙතන. මේකම තමයි අතන තියෙන්නේ. මේකේ R1 දැම්මොත් මෙන්න මේ පළවෙනි බලය එනවා. R2 දැම්මොත් දෙවෙනි බලය, R3 දැම්මොත් මේක එනවා. අර තියෙන්නේත් මේකම තමයි. right. එහෙනම් මේ රූප දෙක දාගන්න.
හරි. දැන් මේක මම තවත් සරල කරන්න යන්නේ. දැන් මේ බල ටිකම තමයි මෙතන තියෙන්නේ. මේකේ r ටගයන් දාන්න මේ අදාළ බලය පෙන්눔 කරනවා. හරි. දැන් මේකට වඩා අර්ග ගොඩක් සරලයි. ඊටත් වඩා සරල එකක් අපි නිරූපණය කරමු මේ විදිහට. අපි කිසිම වෙලාවක මේ බලය මේ විදිහට ආනතව තියන්නේ නැහැ. ඒක නිසා අපි මේක තිරස්ව සහ සිරස්ව විභේදනය කරොත් මෙන්න මේක අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. මෙතන y මේක x අක්ෂය මේක මූල ලක්ෂය. මෙන්න මේ fr කියන බලය තිරස් පැත්තට විභේදනය කරොත් fr cos theta r නේ. මෙන්න මේ බලය මෙතන ලක්ෂය pr මෙයාගේ x කණ්ඩාංකය xr y කණ්ඩාංකය yr මේ fr කියන බලය මේ දකුණු පැත්තට විභේදනය කරොත් මේ පැත්තට විභේදනය කරොත් ඒක fr cos theta r වෙනවා. හරි. මේක කෝණය theta r නම් මේක කෝණයේ තියෙන පැත්තට නැවුවොත් fr cos theta r අනිත් පැත්තට නැවුවොත් මේ උඩහට ගියොත් ඒක fr sin theta r වෙනවා. fr sin theta r වෙනවා. දැන් මේ තියෙන්නේ අරක නෙවෙයි. මේ දෙක සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේක ලියන්න ඕන. මේ r සමානයි 1 2 3 4 5 එහෙම ඉන් දක්වා තියෙනවා කියලා ලියන්න ඕන. මේක නැත්තම් මෙතන නිරූපණය වෙන්නේ මේ බලය විතරයි. මේ r වන බලය විතරයි. මේක දැම්මොත් තමයි r1 දැම්මොත් පළවෙනි බලය, r2 දැම්මොත් දෙවෙනි බලය, r3 දැම්මොත් තුන්වෙනි බලය, 4 දැම්මොත් හතරවෙනි. මේ ඔක්කොම නිරූපණය වෙන්නේ මේක දැම්මොත්. අන්න දැන් මේ දෙක සමානයි. දැන් මේ දෙක සමානයි. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ කඩිරක් දානවා මෙතෙන්ට. මෙන්න මේ දිග ගත්තොත් මේ දිග කියන්නේ මොකද්ද? මෙන්න මේ PR කියන ලක්ෂයේ මෙතන තියෙන PR ලක්ෂයේ x කණ්ඩාංකය තමයි මේ දිග XR. right. මෙතන මම PR ට මෙහෙම දාන්න. ඔව්. මේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂයේ x දිග x කණ්ඩාංකය තමයි මේ තියෙන්නේ. මේ සිරස් උස කියන්නේ මෙන්න මේ p ලක්ෂයේ y කණ්ඩාංකය කියන yr තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දිග xr මේ දිග yr. එතකොට තමයි මේ p ලක්ෂයේ කණ්ඩාංක xr yr වෙන්නේ. right. ඒ කියන්නේ මේ r1 එක දැම්මොත් පළවෙනි බලය ගැන කියන්නේ. ඒතර p1 ලක්ෂයේ තමයි පළවෙනි බලය තියෙන්නේ. එයාගේ x කණ්ඩාංකය x1 y කණ්ඩාංකය y1. එතකොට එයාගේ තිරස් පැත්තට තියෙන්නේ f1 cos theta 1 සිරස් පැත්තට තියෙනවා f1 sin theta 1. එතකොට මේ දිග x1 මේ දිග y1. දෙවෙනි බලය ගැන කතා කරන්න නම් r2 දෙක දාන්න ඕනේ. එතකොට r2 දැම්මොත් දෙවෙනි බලය ක්‍රියාත්මක වෙන්නේ p2 ලක්ෂයේ. එයාගේ x කණ්ඩාංකය x2 y කණ්ඩාංකය y2 මේ දිග x2 මේ දිග y2. තිරස් බලය එතකොට f2 cos theta 2 සිරස් බලය f2 sin theta 2. ඒ වගේම තුන්වෙනි බලය ගැනත් ඔක්කොම බල ටික මෙතන තියෙනවා. බලයෙන් සංඛ්‍යාවක් තියෙනවා නම් මේකේ බලයෙන් සංඛ්‍යාවම තියෙනවා. මෙතනත් බලයෙන් සංඛ්‍යාවම තියෙනවා. හැබැයි මේකේ බලයෙන් සංඛ්‍යාවම තියෙන මෙහෙම ආනතව මේක අපි ඒ ආනත බල තිබිච්ච ටික තිරස්වයි සිරස්වයි විභේදනය කරලා තියෙනවා. ඒතර අරකම තමයි මේ තියෙන්නේ. හැබැයි අරිට වඩා මේක ලේසි. තිරස් සිරස් කියන විශේෂ දිශා දෙකක්නේ. ඒතකොට අපිට ගණන් හදන්න එහෙම හරි ලේසි. right. එහෙනම් මේක මේ සිම්පල් XR කියන්නේ PR ලක්ෂයේ x කණ්ඩාංකය. සිම්පල් YR කියන්නේ PR ලක්ෂයේ y කණ්ඩාංකය. මේව කැපිටල් දාගන්න එපා. right. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ R වන බලයෙන් තිරස් පැත්තට එන සංරචකය. අන්නේ R වන බලයෙන් තිරස් පැත්තට එන සංරචකයට අපි කැපිටල් XR කියලා දානවා. right. ඔන්න මම කිව්වා කැපිටල් XR උයි සිම්පල් XR උයි මාරු කරගන්න එපා. right. එහෙනම් කැපිටල් XR කියන්නේ මෙතන තිබුණ R වන බලයෙන් තිරස් පැත්තට එන එක. මේ x අක්ෂයේ පැත්තට එන එක තමයි මේ තියෙන්නේ. මේක fr cos theta r වෙනවා. ඊළඟට මේ r වන බලයෙන් y අක්ෂයේ පැත්තට එන එක අපි කැපිටල් yr කියලා ගන්නවා. ඒක එතකොට මොකද්ද? fr sin theta r. right. ඔන්න. එහෙනම් හොඳට මතක තියාගන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. නැවතත් මම කියනවා සිම්පල් XR කියන්නේ R වන බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ x කණ්ඩාංකය. කැපිටල් XR කියන්නේ R වන බලයෙන්
x අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. right simple yr කියලා කියන්නේ r වන බලය ක්‍රියාත්මක වන ලක්ෂයේ y කණ්ඩාංකය, capital yr කියලා කියන්නේ r වන බලයෙන් y අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. right එහෙනම් ඔන්න capital xr yr කියන ඒවා capital y ඒවා මාරු කරගන්න එපා. right දැන් capital x2 කියන්නේ මොකද්ද? දෙවනි බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ x කණ්ඩාංකය. මේ දෙවනි බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ x කණ්ඩාංකය තමයි x2. y3 කියන්නේ capital y3 කියන්නේ මොකද්ද? තුන්වන බලයෙන් y අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. right ඊළඟට simple y5 කියන්නේ මොකද්ද? පස්වෙනි බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ y කණ්ඩාංකය. ඊළඟට capital x3 කියන්නේ මොකද්ද? තුන්වන බලයෙන් x අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. මේක ඇවිල්ලා බලයක්. මේක ඇවිල්ලා බලයක්. මේ ඇවිල්ලා ලක්ෂ. මේ ඇවිල්ලා khණ්ඩාංක. මේ සිම්පල් වලින් කියන්නේ khණ්ඩාංක. මේ ඇවිල්ලා බල. x2 කියන්නේ දෙවෙනි බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ x khණ්ඩාංකය. සිම්පල් y5 කියන්නේ පස්වන බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ y khණ්ඩාංකය. කැපිටල් y3 කියලා කියන්නේ මොකද්ද? තුන්වන බලයේ y අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. capital x3 කියලා කියන්නේ මොකද්ද? තුන්වන බලයෙන් x අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. right ඒ වෙනම් පැටලවා ගන්න එපා. right එහෙනම් යටින් ලියා ගන්න මෙන්න මේ විදියට සාධාරණ බල පද්ධතියකින් x හා y අක්ෂවල දිශාවලට පවතින සාධාරණ බල පද්ධතියකින් x හා y අක්ෂවල දිශාවලට සාධාරණ බල පද්ධතියකින් x හා y අක්ෂවල දිශාවලට පවතින සාධාරණ බල පද්ධතියකින් x හා y අක්ෂවල දිශාවලට පවතින විභින්න කොටස් නිරූපණය කිරීම සඳහා අපි ඔය කලින් කතා කරලා තියෙන විභින්න කොටස් කියන්නේත් සංරචක කියන්නේත් දෙකම එකක්. විභින්න කොටස් නිරූපණය කිරීම සඳහා capital XR හා capital YR යන සංකේත භාවිතා කෙරේ. capital XR හා capital YR යන සංකේත භාවිතා කෙරේ. capital XR හා capital YR යන සංකේත භාවිතා කෙරේ. capital XR හා capital YR යන සංකේත භාවිතා කෙරේ. එහෙනම් දැන් මෙන්න මේ දෙක දාගෙන කොටු කරගන්න. මේ රූපය අඳින්න යන්න එපා. මේ දෙක දාගෙන කොටු කරන්න එච්චරයි. right මේ දෙක දාගෙන කොටු කරන්න. capital XR හා capital YR යන සංකේත භාවිතා කෙරේ කියලා මේ දෙක දාගෙන කොටු කරගන්න. හරි. දැන් එතකොට මේ fr sin theta r කියන්නේ මේකනේ. අන්නේ fr sin theta r වෙනුවට මට capital YR භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මෙතන තිබුණේ fr sin theta r එතෙන්ට මම YR භාවිතා කරනවා. මෙතන fr cos theta r වෙනුවට මට capital XR භාවිතා කරන්න පුළුවන්. right ඔන්නෝම භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අර කලින් තිබුණ බල පහක් හයක් තියෙන ඔක්කොම එක ගොඩේ තියෙන බල පද්ධතියක්. ඒක ගොඩාක් සරල වෙන්ද දෙවෙනි එකේ. හැබැයි ඒ වගේ බල තිබ්බේ ආනතව. ඒක ඊළඟට මෙන්න මේ වගේ තිරස් සංරචක වලට කරලා මේක ලේසියෙන් මේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේ රූපය අඳගමු. ඊට කලින් ලියා ගන්න මෙහෙම. right මේ දෙක දාගෙන කොටු කරගත්තා. ඊට පස්සේ යටින් ලියා ගන්න මෙවිට බල පද්ධතිය මෙවිට සාධාරණ බල පද්ධතිය පහත ලෙස නිරූපණය කළ හැක. මෙවිට සාධාරණ බල පද්ධතිය පහත ලෙස නිරූපණය කළ හැක. මෙවිට බල පද්ධතිය පහත ලෙස
මෙවිට සාධාරණ බල පද්ධතිය පහත ලෙස නිරූපණය කළ හැක. පහත ලෙස නිරූපණය කළ හැක. හරි දැන් මෙන්න මේක ඇඳගන්න. එහෙනම් මේක තමයි ගොඩාක්ම සාධාරණ එක. මේක තමයි ලේසිම එක. අර කලින් එකේ තිබ්බේ ආනතව. කලින් එකේ ආනතව තිබ්බේ මේක තිරස් තියෙනකොට ලේසියි වැඩේ. රයිට් මේකේ සංකේත මාරු කරගන්න එපා. රයිට් සංකේත මාරු කරගන්න එපා. මේකේ සිම්පල් x1 කියන්නේ පළවෙනි බලයේ x ඛණ්ඩාංකය. පළවෙනි බලයේ ක්‍රියාත්මක වන ලක්ෂයේ x ඛණ්ඩාංකය තමයි x1 කියන්නේ සිම්පල් x1. y සිම්පල් y5 කියලා කියන්නේ පස්වන බලයේ ක්‍රියාත්මක වන තැන y ඛණ්ඩාංකය. ඊළඟට කැපිටල් x3 කියලා කියන්නේ තුන්වන බලයෙන් x අක්ෂය පැත්තට එන සංරචකය. එහෙම නැත්නම් විභින්න කොටස. කැපිටල් y4 කියලා කියන්නේ හතරවෙනි බලයෙන් y අක්ෂය පැත්තට එන සංරචකය. එහෙම නැත්නම් විභින්න කොටස. හරි මේක ඇඳගන්න. හරි මෙතන ඇත්තටම ගත්තොත් බල තියෙන්නේ මෙතන කෑලි දෙකක් නෙවෙයි. මෙතන බල එන සංඛ්‍යාවක් තියෙනවනේ. එන සංඛ්‍යාවක් තියෙනවා. මෙතන r එක දැම්මොත් p1 x1 y1 මෙතන x1 මෙතන y1. දැන් අපි කැපිටල් x1 කියලා කියන්නේ මොකද්ද? කැපිටල් x1 කියලා කියන්නේ පළවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. කැපිටල් x2 කියලා කියන්නේ දෙවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. අපි හිතමු බලයෙන් සංඛ්‍යාවක් තියෙනවා නම් බලයෙන් සංඛ්‍යාවක් තියෙනවා නම් මේ තියෙන්නේ පළවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. දෙවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. තුන්වෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. මෙහෙම ගිහිල්ලා මේ තියෙන්නේ n වන බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. මේ ඔක්කොම එකතු කරාම අපි යාට දෙනවා සංකේතයක් කැපිටල් x කියලා. මොකද්ද කැපිටල් x කියන්නේ? බලයෙන් දැන් බල 10ක් නම් තියෙන්නේ. කැපිටල් x කියන්නේ මොකද්ද? පළවෙනි බලයෙන් x අක්ෂය පැත්තට තියෙන සංරචකය දන, දෙවෙනි බලයෙන් x අක්ෂය පැත්තට තියෙන සංරචකය දන, තුන්වෙනි බලයෙන් x අක්ෂය පැත්තට තියෙන සංරචකය දන. එහෙම බල 10ෙම බල 10 නම් බල පද්ධතිය තියෙන්නේ. බල 10ෙම x අක්ෂය පැත්තට තියෙන සංරචක ටික එකතු කරාම අපි යාට කියනවා කැපිටල් x කියලා. එහෙනම් කැපිටල් y කියන්නේ මොකද්ද? බල 10යි නම් තියෙන්නේ. ඒ බල ඔක්කොගෙම y පැත්තට තියෙන සංරචක ටික එකතු කරන්න. පළවෙනි බලයෙන් y පැත්තට එන්නේ y1 බලයක්. දෙවෙනි බලයෙන් එන y පැත්තට එන සංරචකය y2. තුන්වන බලයෙන් එන්නේ y පැත්තට එන සංරචකය y3. එහෙම බල තියෙනවා නම් n සංඛ්‍යාවක්. ඒ බල n සංඛ්‍යාවෙම y අක්ෂය පැත්තට එන සංරචක වල එකතුව අපි කැපිටල් y කියලා ගන්නවා. එහෙනම් මේව සම්මත සංකේත. මේවයි තේරුම ගානෙන් ගානට වෙනස් වෙන්නේ නැහැ. මේව සම්මත සංකේත. කැපිටල් x1 කියලා කියන්නේ පළවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. කැපිටල් x2 කියලා කියන්නේ දෙවෙනි බලයෙන් x අක්ෂය පැත්තට දෙන සංරචකය. කැපිටල් y2 කියන්නේ දෙවෙනි බලයෙන් y පැත්තට දෙන සංරචකය. කැපිටල් y3 කියලා කියන්නේ තුන්වෙනි බලයෙන් y පැත්තට දෙන සංරචකය. කැපිටල් x කියන්නේ බල පද්ධතියේ තියෙන හැම බලයකින්ම x අක්ෂය පැත්තට දෙන සංරචක වල එකතුව. කැපිටල් y කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන හැම බලයකින්ම y අක්ෂය පැත්තට දෙන සංරචක වල එකතුව කැපිටල් y කියලා කියන්නේ. හරි. එහෙනම් මේ රූපය අපි ඇඳගත්තා. මේ රූපය ඇඳගෙන මේක ලියා ගන්න කලින් පොඩි වාක්‍යයක් ලියා ගන්න. රයිට්. මේ රූපය ඇඳලා මේකට ලියන්න කලින් අපි වාක්‍යයක් ලියා ගන්න මෙහෙම. මෙම පද්ධතියෙන් රයිට් මේ රූපය ඇඳලා යටින් ලියා ගන්න මෙම පද්ධතියෙන් x හා y අක්ෂවල දිශාවලට මෙම පද්ධතියෙන් x හා y අක්ෂවල දිශාවලට මෙම පද්ධතියෙන් x හා y අක්ෂවල දිශාවලට පවතින විභින්න කොටස්වල VG එකතුවන් වෙන වෙනම නිරූපණය කිරීම සඳහා
වෙන වෙනම නිරූපණය කිරීම සඳහා capital X හා capital Y යන සංකේත භාවිතා කෙරේ. capital X හා capital Y යන සංකේත භාවිතා කෙරේ. capital X හා capital Y යන සංකේත භාවිතා කෙරේ. capital X හා capital Y යන සංකේත භාවිතා කෙරේ. හරි. පොඩ්ඩක් බලාගන්න. එහෙනම් මේ capital X කියන්නේ මොකද්ද? බල පද්ධතියේ තියෙන හැම බලයකින්ම x අක්ෂයේ පැත්තට තියෙන සංරචක ටික එකතු කරන්න. පළවෙනි බලයෙන් x අක්ෂයෙන් x1, දෙවෙනි බලයෙන් එන්නේ x අක්ෂයේ පැත්තට x2, තුන්වෙනි බලයෙන් x අක්ෂයේ පැත්තට එනවා x3, එහෙම එන්නන බලයෙන් එනවා x අක්ෂයේ පැත්තට xn. ඒ ඔක්කොම එකතු කරාම අපි කියනවා capital X කියලා. මේ capital X කියන එක තියන්න පුළුවන් තවත් සරල ආකාරයක් තමයි මේ එකතුවක් නිරූපණය කරන්න අපි සිග්මා කියන එක භාවිතා කරනවා. සිග්මා කියන්නේ එකතු කරන්න. මේකේ r සමාන 1 සිට n දක්වා capital XR මෙන්න මේක තේරුම මේ උඩ තියෙන එක තමයි. ඒක මේ කියන්නේ මොකද්ද? r ට 1 දාන්න. 1 ඉඳන් n දක්වා දාන්න කියලා කියන්නේ. මේ r සමාන 1 සිට n දක්වා. මේ ලකුණට අපි කියනවා සිග්මා අංකණය. මේක තේරුම r ට 1 ඉඳන් n දක්වා දාන්නනේ. r ට 1 දැම්මොත් මෙතන x1. සිග්මා කියන්නේ එකතු කරන්න. r ට 2 දාන්න. එතකොට x2. සිග්මා කියන්නේ එකතු කරන්න. r ට 3 දාන්න. x3. එකතු කරන්න. සිග්මා කියන්නේ එකතු කරන්න. එහෙම n දක්වාද දා එකතු කරන්න නේ. r ට 1 දැම්මොත් x1 සිග්මා නිසා එකතු කරන්න. සිග්මා අංකණය කියන්නේ එකතු කරන්න කියලා. 1 දාන්න එකතු කරන්න. 2 දාන්න එකතු කරන්න. 3 දාන්න එකතු කරන්න. එහෙම n දක්වාද දා එකතු කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක පොඩි සංකේතයක් ඇසුරෙන් ලිව්වොත් මෙන්න මෙහෙම තමයි ලියන්න වෙන්නේ. මේ අංකණයට අපි කියනවා සිග්මා අංකණය කියලා. right. ඒ වගේම capital Y කියන්නේ මොකද්ද? පළවෙනි බලයෙන් y පැත්තට තියෙන සංරචකය, දෙවෙනි බලයෙන් y පැත්තට තියෙන සංරචකය, තුන්වෙනි බලයෙන් y පැත්තට තියෙන සංරචකය. එහෙම බල n සංඛ්‍යාවක් තියෙනවා නම් බල n සංඛ්‍යාවෙන්ම y පැත්තට තියෙන සංරචක ටික එකතු කරා. මෙන්න මේක සංකේතයක් විදිහට ලියන්න පුළුවන් අංකණයක් විදිහට සිග්මා r සමාන 1 සිට මේක 1 ඉඳන් n දක්වා yr කියලා ලිව්වම හරි. ඒක තේරුම r ට 1 ඉඳන් n දක්වා දදා එකතු කරන්න. සිග්මා කියන්නේ එකතු කරන්න. r ට 1 දාන්න y1. සිග්මා නිසා එකතු කරන්න. r ට 2 දාන්න. සිග්මා නිසා එකතු කරන්න. r ට 3 දාන්න. එතන y3 සිග්මා නිසා එකතු කරන්න. එහෙම n දක්වා දදා එකතු කරන්න කියලා තමයි කියන්නේ. right. එහෙනම් ඒ පේලි දෙකත් ලියා ගන්න යටින් මේ පේලි දෙක ලියා ගමු. right. එහෙනම් ඒ පේලි දෙක ලියා ගන්න. right. මේ පේලිය ලියා ගන්න capital X ට අංකණයෙන් ලියා ගන්න. capital Y මේ පේලිය ලියා ගන්න. ඒක අංකණයෙන් මේ විදිහට ලියා ගන්න. right. එනම් මේ capital X කියන්නේ බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් x අක්ෂයේ පැත්තට දෙන සංරචක ටිකේ එකතුව. capital Y කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් y අක්ෂයේ පැත්තට තියෙන බලවල සංරචක වල එකතුව. right. මෙතන තියෙන මේ r1 බලය විතරයි. මේ 1 දැම්මොත් r ට 1 දැම්මොත් පළවෙනි බලය එනවා. 2 දැම්මොත් දෙවෙනි බලය එනවා. ඒ විදිහට එනවා. right. මම දැන් O කියන මූලය වටා ගූර්ණ ගන්න හදන්නේ r1 බලයෙන් විතරක්. right. r1 බලයෙන් විතරක් O වටා ගූර්ණය ගන්න හදන්නේ. එහෙනම් මම ලියනවා simple r1 බලයෙන් O මූලය වටා පවතින වාමාවර්ත ගූර්ණය සමානයි. right.
ආරෝහණ බලය කියන්නේ මෙන්න මේ බලය. මේ බලයෙන් විතරක් O කියන මූලය වටා තියෙන වාමාවර්ත ගූර්ණය ගන්නවා. රයිට් වාමාවර්ත ගූර්ණය. එහෙනම් මෙන්න මෙයාගේ මුලින් ගත්තොත් O වටා එයාගෙන් එන්නේ වාමාවර්තවනේ. මේ YR ඊතලේ උඩහට තියෙන එහෙනම් O වටා එන්නේ මේකෙන් වාමාවර්තව. අපි ගන්නෙත් වාමාවර්තනේ වාමාවර්ත ගූර්ණය. එහෙනම් බලයගේ YR කැපිටල් YR වැඩි කරන්න වෙනවා. මේ YR කියන බලයට O වලින් ඉඳන් ලම්බ දිග මේ දිග ඇවිල්ලා සිම්පල් XR. right මේ R වන බලය කියන්නේ මේ දෙක විතරයි. එහෙනම් මෙතන YR ගෙන් එන්නේ O වටා වාමාවර්තව. අපි ගන්නෙත් වාමාවර්ත නිසා ධන YR වැඩි කරන්න වෙනවා ලම්බ දිග සිම්පල් XR ගෙන්. ඊට පස්සේ මෙයාගෙන් ගමු මේ කැපිටල් XR ගෙන්. එයාගෙන් O වටා එන්නේ ඊතලයේ මෙහෙට නිසා දක්ෂිනාවර්තව. අපි ගන්න වාමාවර්තව මේකෙන්නේ දක්ෂිනාවර්ත නිසා ඍණ බලයගේ කැපිටල් XR වැඩි කරන්න වෙනවා ලම්බ දිගෙන්. මේ කැපිටල් XR ලම්බ දිග මේ දිග කියන්නේ YR සිම්පල් YR. එහෙනම් මේක සුළු කරොත් කැපිටල් YR සිම්පල් XR ඍණ කැපිටල් XR සිම්පල් YR තමයි මේක උත්තරේ. එහෙනම් මේ R වන බලයෙන් විතරක් O කියන මූලය වටා මේ මූල අක්ෂය වටා R වන බලයෙන් විතරක් එන වාමාවර්ත ගූර්ණය තමයි මේ තියෙන්නේ. right එහෙනම් මෙන්න මේ කෑල්ල ලියා ගන්න. මුත් කොටු කරන්න යන්න එපා. පොඩි තර ලකුණක් දාලා ලියා ගන්න. R වන බලයෙන් O මූලය වටා පවතින වාමාවර්ත ගූර්ණය මේ තියෙන R වන බලයේ තියෙන සංරචක දෙක. එහෙනම් මේකෙන් එනවා කැපිටල් YR වරක් XR මෙතනින් එනවා දක්ෂිනාවර්ත නිසා ඍණ කැපිටල් XR වරක් සිම්පල් YR කියලා. එහෙනම් ඕක තමයි මේ R වන බලයෙන් විතරක් O කියන මේ මූලය වටා එන වාමාවර්ත ගූර්ණය. කැපිටල් YR සිම්පල් XR ඍණ කැපිටල් XR සිම්පල් YR තමයි මේ R වන බලයෙන් විතරක්. ඔක ලියාගමු. හරි. දැන් මේ අපි ලියලා තියෙන්නේ R වන බලයෙන් විතරක් මූලය වටා. හැබැයි මේක බල කොච්චර තියෙනවද මේ බල පද්ධතියේ? බල තියෙනවා n සංඛ්‍යාවක්. මම හදන්නේ මේ R වන බලයෙන් විතරක් නෙවෙයි. දැන් මේකේ R එක දැම්මොත් y1 x1 දින x1 y1. ඒ කියන්නේ පළවෙනි බලයෙන් විතරක් O වටා වාමාවර්ත ගූර්ණය. R දෙක දැම්මොත් capital Y2 simple x2 ඍණ capital X2 simple Y2. ඒ කියන්නේ දෙවෙනි බලයෙන් විතරක් මූලය වටා වාමාවර්ත ගූර්ණය තමයි එතනින් එන්නේ. මට ඕනේ එහෙම නෙවෙයි. බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් O වටා වාමාවර්ත ගූර්ණය ඕන. right? බල පද්ධතියේ තියෙන සියලු බල වලින් වාමාවර්ත ගූර්ණය ඕන. මේ තියෙන්නේ R වන බලයෙන් විතරක්. මෙතන R එක දැම්මොත් එන්නේ මෙතනින් පළවෙනි බලයෙන් විතරක් මූලය වටා වාමාවර්ත ගූර්ණය. R 3 දැම්මොත් තුන්වෙනි බලයෙන් විතරයි එන්නේ මූලය වටා ගූර්ණය. මට ඕන එහෙම එක බලයකින් නෙවෙයි බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් මූලය වටා වාමාවර්ත ගූර්ණය ගන්න ඕන. right එන යටින් මෙහෙම ලියා ගන්න මෙහෙම සියලු බල වලින් මූලය වටා වාමාවර්තව සියලු බල වලින් මූලය වටා වාමාවර්ත බල ගූර්ණවල VG එකතුව සියලු බල වලින් මූලය වටා වාමාවර්ත බල ගූර්ණවල VG එකතුව නිරූපණය සඳහා සියලු බල වලින් මූලය වටා වාමාවර්ත බල ගූර්ණවල VG එකතුව නිරූපණය කිරීම සඳහා capital G යන සංකේතය භාවිතා කෙරේ. හරි. එහෙනම් capital G කියලා කියන්නේ මොකද්ද? capital G කියලා කියන්නේ එක බලයකින් විතරක් මූලය වටා වාමාවර්ත ගූර්ණය නෙවෙයි. බල පද්ධතියේ තියෙන හැම බලයෙන්ම මූලය වටා වාමාවර්ත ගූර්ණය. ඒ කියන්නේ
පළවෙනි බලයෙන් එන වාමාවර්ත ගූර්ණය තමයි මොකද්ද? capital Y1 X1 ඍණ capital X1 Y1 මේක තමයි පළවෙනි බලයෙන් මූලය වටා වාමාවර්ත ගූර්ණය. right? මේ තමයි මේ තියෙන R1 බලෙන්නේ. ඒ කියන්නේ R එක දැම්මොත් වෙනවා පළවෙනි බලය. මේ තියෙන්නේ පළවෙනි බලයෙන් විතරක් මූලය වටා වාමාවර්ත ගූර්ණය. ඒකට එකතු කරනවා මම දෙවෙනි බලයෙන්. දෙවෙනි බලයෙන් එන්නේ මොකක්ද? එහෙනම් R දෙක දාන්න. capital Y2 simple X2 ඍණ capital X2 simple Y2 මේක තමයි දෙවෙනි බලයෙන් මූලය වටා වාමාවර්ත ගූර්ණය. හැමතිස්සෙම මතක තියාගන්න වාමාවර්ත ගූර්ණය right? ධන තුන්වෙනි බලයෙන් එනවා capital Y3 simple X3 ඍණ capital X3 simple Y3 මේ තියෙන්නේ තුන්වන බලයෙන් මූලය වටා වාමාවර්ත ගූර්ණය. එහෙම බලයෙන් සංඛ්‍යාවක් තියෙනවා නම් මේ තියෙන්නේ පළවෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය, දෙවෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය, තුන්වෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය. එහෙම බල ඔක්කොගෙම ගන්න. එහෙනම් අවසානයේ අපි හිතමු බලයෙන් සංඛ්‍යාවක් තියෙනවා කියලා. එහෙනම් එන්නන බලයෙන් එන්නේ මොකද්ද? yn xn ඍණ xn yn. එහෙනම් capital G කියලා කියන්නේ බල පද්ධතියේ තියෙනවා නම් බලයෙන් සංඛ්‍යාවක් බලයෙන් සංඛ්‍යාවෙන්ම O වටා වාමාවර්ත ගූර්ණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන පළවෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය, දෙවෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය, තුන්වෙනි බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය හැම ගිල්ල එන්නන බලයෙන් O වටා වාමාවර්ත ගූර්ණය. එහෙනම් මේ බලයෙන් සංඛ්‍යාවෙන්ම O වටා වාමාවර්ත ගූර්ණ ටික එකතු කරාම අපි යාට දෙනවා capital G කියලා සංකේතයක්. capital G වල තේරුම තමයි බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් O වටා වාමාවර්ත ගූර්ණය. G කියන එකේ තේරුම වාමාවර්ත ගූර්ණය. එක බලයක දෙයක නෙවෙයි බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් O වටා වාමාවර්ත ගූර්ණය තමයි G කියලා කියන්නේ. එහෙනම් මේකත් අපිට සංකේතයක් විදිහට ලියන්න පුළුවන් මෙහෙම. G ලියන්න පුළුවන් මෙන්න මේක සිග්මා දාලානේ. සිග්මා R සමාන 1 ශ්‍රේණි දක්වා YR XR ඍණ XR YR කියලා අර සිග්මා අංකණයෙන් ලේසියෙන්ම ලියන්න පුළුවන් නේ. එහෙනම් මේක තේරුම R එක දාන්න. R එක දැම්මොත් මෙතන YR XR ඍණ XR YR මෙන්න මේක ඇල්ලෙනවනේ. සිග්මා කියන්නේ එකතු කරන්න. R දෙක දාන්න. එතකොට මේක එනවා. සිග්මා කියන්නේ එකතු කරන්න. R 3 දැම්මොත් මේක එනවා. සිග්මා කියන්නේ එකතු කරන්න. එහෙම n දක්වා දා එකතු කරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මෙන්න මේ තිබිච්ච එක සංකේතයක් ඇසුරෙන් සරලව කිව්වොත් මෙන්න මේ විදිහට අංකණය කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ පෙළිය දාගෙන මේකත් දාගෙන මේක කොටු කරගන්න. right. එහෙනම් මේක කොටු කරගන්න. right. දැන් මම මතක් කරන්න දැනට කරපු ටික අපි ඉගෙන ගන්න ඕන. capital X කියන්නේ මොකද්ද? capital Y කියන්නේ මොකද්ද? capital G කියන්නේ මොකද්ද? මෙන්න මේ තුනේ තමයි හරියටම මේ සූත්‍ර තුන දැනගන්න ඕන. එහෙනම් capital X කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් x අක්ෂයේ පැත්තට තියෙන සංරචක වල එකතුව. capital Y කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන සියලුම බල වලින් y අක්ෂයේ පැත්තට තියෙන සංරචක වල එකතුව. capital G කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන හැම බලයකින්ම O කියන මූලය වටා තියෙන වාමාවර්ත ගූර්ණවල VG එකතුව. right. එහෙනම් capital X කියන්නේ බල 10ක් නම් තියෙන බල 10ෙම x අක්ෂයේ පැත්තට තියෙන සංරචක වල VG එකතුව. capital Y කියලා කියන්නේ බල 10යි නම් බල පද්ධතියේ තියෙන්නේ බල 10ෙම y අක්ෂයේ පැත්තට තියෙන සංරචක වල VG එකතුව. capital G කියලා කියන්නේ බල පද්ධතියේ තියෙන බල 10යි නම් අන්නේ බල 10ෙන්ම මූලය වටා තියෙන වාමාවර්ත ගූර්ණය. right. වාමාවර්ත ගූර්ණවල VG එකතුව තමයි තියෙන්නේ. එහෙනම් capital X කියලා ගන්න පුළුවන් සිග්මා R සමාන 1 ශ්‍රේණි දක්වා XR ගෙන් capital Y ගන්න පුළුවන් සිග්මා R සමාන 1 ශ්‍රේණි දක්වා YR ගෙන් capital G ගන්න පුළුවන් සිග්මා R සමාන 1 ශ්‍රේණි දක්වා YR XR ඍණ XR YR කියන එකෙන්. right. ඔන්න එහෙනම් capital X capital Y capital G කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒ වයි සූත්‍ර තුන දන්නවා. මෙන්න මේ තුන
අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම මෙතනින් එහාට ගැටලු ටික විසඳ ගන්න. right. එහෙනම් මේව පටලවා ගන්න එපා. capital X කියන වෙන එකක්, capital X1 කියන වෙන එකක්. capital X කියන්නේ සියලුම බල වලින් x අක්ෂයේ පැත්තට දෙන සංරචක වල එකතුව. capital X1 කියන්නේ පළවෙනි බලයෙන් විතරක් x අක්ෂයේ පැත්තට දෙන සංරචකය විතරයි. right. එහෙනම් capital X3 කියලා කියන්නේ තුන්වන බලයෙන් විතරක් x අක්ෂයේ පැත්තට දෙන සංරචකය. right. simple X3 කියලා කියන්නේ තුන්වන බලය ක්‍රියාත්මක වන ලක්ෂයේ x ඛණ්ඩාංකය. right. ඒ වගේම capital Y කියලා කියන්නේ සියලුම බල වලින් y අක්ෂයේ පැත්තට තියෙන සංරචක වල VG එකතුව. capital Y3 කියලා කියන්නේ තුන්වන බලයෙන් විතරක් y අක්ෂයේ පැත්තට තියෙන සංරචකය. simple Y3 කියලා කියන්නේ තුන්වන බලය ක්‍රියාත්මක වන ලක්ෂයේ y ඛණ්ඩාංකය. right. එහෙනම් ඔන්න සාධාරණ බල පද්ධතිය කියන එක අපි ඔතනින් ඉවර කරලා දානවා. දැන් අපි ගණන් කිහිපයක් කතා කරන්න යමු ඊළඟට.